තියරි පන්ති මාලාවේ අපි අද එකතු වෙන්නේ ඔබේ 4 වන නිපුණතාව යටතේ අපි සාකච්ඡා කළ යුතු අවසානම මාතෘකාවත් එක්ක. ඔබට මතකයි 4 වන නිපුණතාව සම්පූර්ණයෙන් අපි ගත්තොත් නිෂ්පාදනය, පිරිවැය, වෙළඳපළ ව්‍යුහයන් හා සාධක වෙළඳපළ කියන කොටස් 4න් තමයි මුළු ඒකකය සමන්විත වෙන්නේ. අපි එකෙන් නිෂ්පාදනය, පිරිවැය, වෙළඳපළ ව්‍යුහයන් කියන කොටස් සියල්ල පසුගිය සතිය වෙනකොට අවසන් කළා. ඒතර මේ 4 වන නිපුණතාව යටතේම නවීශය නිර්දේශය තුල සාධක වෙළඳපළ කියන කොටසත් මේකටම එකතු කරලා තියෙනවා. ඒතර සාධක වෙළඳපොලෙන් මේ පහුගිය විභාගවලත් ප්‍රශ්න අහපු අවස්ථා වුණ තරම් තියෙනවා. එසා මේ කොටසත් ඔබ ඉතා හොඳින් ආවරණය කරගත යුතු කොටසක්. අපි ඒ සඳහා වෙනමම ඔබට නිබන්ධනයක් ලබා දුන්න ජූනි මාසයේ සාධක වෙළඳපළ කියලා. ඒ කුඩා නිබන්ධනයක්. එහි සියලු කොටස් අපි අදත් ලබන සතියේත් සාකච්ඡා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ජූලි මාසය තුල අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ 5 වන නිපුණතාව ජාතික ගිණුම් ආරම්භ කිරීමක් කරන්න. සාධක වෙළඳපළ කියන කොටස යටතේ ඔබ ඉගෙන ගත යුතු සමහර දේවල් ගැන ඔබට අවබෝධයක් තිබුණත් ඒවා වඩා විස්තරාත්මකව මේ සාධක වෙළඳපළ යටතේ කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබට යම් අදහසක් එයි සාධක වෙළඳපළ කියලා කිව්වම නිෂ්පාදන සාධක ගැන නේද මේ වෙළඳපොලේ කතා කරන්න හදන්නේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා ඔබ ඉගෙනගත්ත සාධක ගැන අවබෝධයක් ඔබට තියෙන බව මම දන්නවා. අපි කතා කරන්න හදන්නේ ඒවා සම්බන්ධයෙන් ඊට අදාළ වෙළඳපළ ගැන තමයි. ඒක තමයි සාධක වෙළඳපළ කියලා කියන්නේ. මුලින්ම ළමයි සාධක වෙළඳපළක් කියන්නේ මොකක්ද කියලා පොඩි අදහසක් ඉතා හොඳින් ගන්න අපි උත්සාහ කරමු. ඔබ මේ දක්වා ඉගෙනගත්ත භාණ්ඩ වෙළඳපළ. එස ඔබට වෙළඳපළ කියන වචනේ හුරුයි. ඕනම වෙළඳපළක ළමයි ගැනුම්කරුවන් පිරිසක් හා විකුණුම්කරුවන් පිරිසක් ඉන්නවා. මේ දෙගොල්ලෝ අතර යම් දෙයක් හුවමාරු වෙනවා. ඒ හුවමාරුවට අදාළව මිල ගණන් හා ප්‍රමාණ තීරණය කරගන්නවා. ඕක තමයි සාමාන්‍යයෙන් වෙළඳපළක වෙන්නේ. මම මේ කියපු කාරණා ටික සාධක වෙළඳපළ පැත්තෙන් අපි විමසා බැලුවොත් හොඳින් හිතන්න ළමයි. භාණ්ඩ වෙළඳපළක භාණ්ඩ හා සේවා හුවමාරු වෙනවා වගේ සාධක වෙළඳපළක ළමයි හුවමාරු වෙන්නේ නිෂ්පාදන සාධක. භාණ්ඩ වෙළඳපළක භාණ්ඩ සේවා හුවමාරු වෙනවා වගේ සාධක වෙළඳපළක හුවමාරු වෙන්නේ නිෂ්පාදන සාධක. භාණ්ඩ වෙළඳපළක භාණ්ඩවලට අදාළ සමතුලිත මිල හා ප්‍රමාණය තීරණය කරගන්නවා වගේම සාධක වෙළඳපොළෙත් ළමයි මිලක් හා ප්‍රමාණයක් තීරණය කරනවා. හැබැයි එතනදී අපි පාවිච්චි කරන මේ වචනේ සාධක වෙළඳපොළේ එක් එක් නිෂ්පාදන සාධකයට අදාළ හුවමාරු මිලත් එක් එක් නිෂ්පාදන සාධකයේ සේවා නියුක්තියක් තමයි තීරණය කරන්න කියලා. අපි ළමයි සාධක භාවිතා කරමින් භාණ්ඩ හදනවා. එතකොට මේ සාධක භාවිතා කරනකොට අපි ප්‍රමාණය කියන වචනට වඩා සාධකවල සේවා නියුක්තිය කියන වචනේ පාවිච්චි කරනවා. මම මේ කරුණෙන් කරුණ අරගෙන අවසානයේදී සාධක වෙළඳපොළ කියන එකට නිර්වචනයක් ගොඩනගනවා. දැන් මම ඔබට කරුණු දෙකක් කිව්වා. භාණ්ඩ වෙළඳපොළක භාණ්ඩ සේවා වගේ සාධක වෙළඳපොළේ හුවමාරු වෙන්නේ නිෂ්පාදන සාධක. භාණ්ඩ වෙළඳපොළේ භාණ්ඩක මිල හා ප්‍රමාණය තීරණය කරනවා වගේ සාධක වෙළඳපොළේ තීරණය කරන්නේ සාධකවල මිල ගණන් සහ සාධකවල සේවා නියුක්තිය. දැන් සාධකවල මිල ගණන් කොහොම ඔබ දන්නවා සාධක මිල ගණන් 4ක් තියෙනවා. භූමියට බදු කුලිය, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලි, ව්‍යවසායකත්වයට ලාභ විදියට. අපි ඔය ගැන වෙනම පසුව කතා කරමු. ඊළඟට ළමයි හොඳින් තේරුම් ගන්න භාණ්ඩ වෙළඳපොළක භාණ්ඩවල මිල ප්‍රමාණය තීරණය වුණේ ඒ භාණ්ඩ සේවා සඳහා තියෙන ඉල්ලුම හා සැපයුම් පදනම් කරගෙන. නිෂ්පාදන සාධක වෙළඳපොළක සාධක මිල ගණන් හා සාධක සේවා නියුක්තිය තීරණය වෙන්නේ නිෂ්පාදන සාධක සඳහා පවතින ඉල්ලුම හා සැපයුම් පදනම් කරගෙන. ඒතර ඔබට පේනවා මේ වෙළඳපොළක පොදු දේවල් ටික මෙතන දකින්න පුළුවන්. ඒ වගේම ළමයි භාණ්ඩ වෙළඳපොළක ඔබට මතකයි භාණ්ඩ ඉල්ලුවේ කුටුම්බයෝ. භාණ්ඩ සැපයුවේ නිෂ්පාදකයෝ. හැබැයි ළමයි සාධක වෙළඳපොළේ මේක මාරු වෙනවා. නිෂ්පාදන සාධක අවශ්‍ය කරන්නේ භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන්න. ඒ නිසා නිෂ්පාදන සාධක ඉල්ලන්නේ කවුද? නිෂ්පාදනාංශ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක තියෙන්නේ කාගාවද? කුටුම්බංශේ ගාව. ඒගොල්ලෝ තමයි මේකේ සාධක සපයන්නේ. ඒ නිසා භාණ්ඩ වෙළඳපොලේ ඉල්ලුම් සැපයුම් කරවෝ සාධක වෙළඳපොලේදී මාරු වෙලා ළමයි ඉන්නේ. ඒක ඉතින් හොඳින් ඔබ තේරුම් ගන්න ඕනේ.
මම මේ කියපු සියලු කරුණු එකතු කරලා අපි පොඩි උත්සාහයක් දරමු. සාධක වෙළඳපොළක් යනු කුමක්ද කියන එකට යම් හැඳින්වීමක් ගන්න. අපි මෙහෙම කියමු ළමයි. අපිට කියන්න පුළුවන් භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය යනාදී නිෂ්පාදන සාධක සඳහා තියෙන ඉල්ලුම හා සැපයුම මත සාධක මිල ගණන් හා සාධක සේවා නියුක්තිය තීරණය කරන වෙළඳපොළ සාධක වෙළඳපොළ කියලා අපිට කියන්න පුළුවන්. අපි තවත් මේක කෙටි කළොත් නිෂ්පාදන සාධක සඳහා පවතින ඉල්ලුම හා සැපයුම මත සාධකවල මිලත් ඒවායේ සේවා නියුක්තියක් තීරණය කරන වෙළඳපොළ සාධක වෙළඳපොළ. මේ වෙළඳපොලේ ගැනුම්කරුවන් බවට පත්වෙන නිෂ්පාදන ආයතන මේ වෙළඳපොලේ සැපයුම්කරුවන් බවට පත්වෙන්නේ කුටුම්බ. ඒක මේ වෙළඳපොළ තුල අපි කිව යුතු ඊටාම වැදගත් කාරණා කීපය. එතකොට ළමයි මේ භාණ්ඩ වෙළඳපොළ තුල ඔය කියන විදිහට භාණ්ඩ වලට තියෙන ඉල්ලුම සැපයුම අනුව මිල හා ප්‍රමාණය තීරණය කිරීම ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ වටිනාකම් න්‍යාය කියලා අරගෙන. හැබැයි සාධක වෙළඳපොලේ සාධක මිල ගණන් හා ඒ වගේම සාධක සේවා නියුක්තිය තීරණය වෙන විදිහ කතා කරන එක ආර්ථික විද්‍යාවේ හඳුන්වනවා ව්‍යාප්ති න්‍යාය කියලා. මේ මූලික කාරණා ගැන ඔබ ඉතා හොඳ අවබෝධයක ඉන්න. එහෙමනම් ළමයි සාධක වෙළඳපොළක් යනු කුමක්ද කියන එක පිළිබඳව හොඳ අදහසක් ඇතුවයි අපි මේ පාඩමට ප්‍රවේශ වෙන්නේ. මම නැවත එක වතාවක් මතක් කරනවා නිෂ්පාදන සාධක සඳහා පවතින ඉල්ලුම හා සැපයුම මත නිෂ්පාදන සාධකවල මිලත් සාධකවල සේවා නියුක්තියත් තීරණය කරන වෙළඳපොළ තමයි සාධක වෙළඳපොළ කියලා කියන්නේ. ඒ වෙළඳපොලේ සාධක ඉල්ලන්නේ නිතරම භාණ්ඩ හදන්න නිෂ්පාදන අංශ. ඒ වගේම සාධක සපයන්නේ කුටුම්බ. ඔබේ අම්මා තාත්තා කුටුම්බ අංශ නියෝජනය කරන්නේ. ඔවුන් කොහේ හරි තැනකට ශ්‍රමයේ සපයලා වැටුප් ලබනවා. තමයි ඔවුන් සාධක සපයුම් කරුවෝ. සාධක ගන්න හැමතිස්සෙම නිෂ්පාදන ආයතන. ඒ ටික ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ. එතකොට ළමයි සාධක වෙළඳපොළක් ගැන අපි මේ ඉගෙන ගන්න හදන වෙලාවේ තව පොඩි වැදගත් දෙයක් තියෙනවා ඔබට මතක් කරන්න. සාධක වෙළඳපොළක තියෙන වැදගත්කම් මොකක්ද? දැන් ඔබට හිතෙන්නත් පුළුවන් අපි මොකටද සාධක වෙළඳපොළ කියලා මෙහෙම නැවත කොටසක් අධ්‍යයනය කරන්නේ? තමයි ආර්ථික විද්‍යාව තුළ සාධක වෙළඳපොලේ වැදගත්කම මතු කරන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. මේ කාරණා ඔබ ඉතා හොඳින් දන්නවා. ඔබ ඉගෙනගෙන තියෙනවා. පොඩ්ඩක් ඒවා මතක් කරගෙන මේ තැන්වලට ගලප ගන්න අපි පුංචි උත්සාහයක් දරමු. ඔබට මතකද ළමයි සාධක වෙළඳපොළක තීරණය වෙන සාධක මිල ගණන් වලින් එන සංඥා ඉතා වැදගත් වෙච්ච තැනක් ඔබට මතක තියෙන්න ඕනේ. ඔබට මතක ඇති මං හිතනවා කුමක් නිපදවන්නේද කෙසේ නිපදවන්නේද කා සඳහා නිපදවන්නේද කියලා අපි ඉගෙනගත්ත මූලික ආර්ථික ප්‍රශ්න තුනක් තියෙනවා. මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්නකොට අපට ළමයි භාණ්ඩ මිල සාධක මිල දෙකම වැදගත් වෙච්ච බව ඔබට මතක ඇති. ඔබ මතක් කරලා පුළුවන් නම් කියන්න සාධක මිල සංඥා වැදගත් උනේ මේ ප්‍රශ්න තුනෙන් මොන ප්‍රශ්න වලට විසඳුම් හොයනකොට ඔබට මතකද? වෙළඳපොළ ආර්ථිකයක් තුල කුමක් කෙසේ කා සඳහා කියන ඕනෑම ප්‍රශ්නයක් සඳහා විසඳුම් හොයනකොට ළමයි සාධක මිල සංඥා කියන එක ඉතාම වැදගත් වුණා. මම එකින් එක මතක් කළොත් වෙළඳපොළ ආර්ථිකයක් කුමක් නිපදවන්නේද කියන ප්‍රශ්නේදී ලාභදායී භාණ්ඩය නිෂ්පාදනය කරන්න තීරණය කළේ ඒ භාණ්ඩ මිලයි ඒ භාණ්ඩේ හදන්න යන සාධක මිලයි දෙකම සංසන්දනය කළා. වෙළඳපොළ ආර්ථිකයක් මොන නිෂ්පාදන ශිල්ප ක්‍රම යටතේ භාණ්ඩ හදනවද කියලා තීරණය කරනකොට ප්‍රාග්ධනය හා ශ්‍රමය කියන සාධක දෙකේ මිල සංඥා දිහා බැලුවා. ශ්‍රමයේ මිලද වැඩි ප්‍රාග්ධනයේ මිලද වැඩි කියලා සාධක මිල සංඥා පදනම් කරගෙන තමයි ළමයි කෙසේ නිපදවන්නේද කියන ප්‍රශ්නේ වෙළඳපොළ ආර්ථිකයක් විසඳගත්තේ. ඒ වගේම කා සඳහා නිපදවන්නේද කියන ප්‍රශ්නේ පුද්ගල ආදායම මතයි තීරණය වුණේ. ඒතර පුද්ගල ආදායම තීරණය කරපු ප්‍රධාන සාධක දෙකයි සාධක මිල හා සාධක ප්‍රමාණය. එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඕනේ සාධක වෙළඳපොළ කියන එක අපට ඉතා වැදගත් වෙනවා මූලික ආර්ථික ප්‍රශ්න වෙළඳපොළ ආර්ථිකයක් තුළ විසඳ ගන්න. අපි කතා කරන වෙළඳපොළ ආර්ථිකයක් ගැන ඒ නිසා කොහොමද මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සාධක වෙළඳපොළ වැදගත්. ඊළඟට ළමයි තව පැත්තක් මම ඔබට මතක් කරනවා. ඇත්තට මේක කලින් කොටසෙත් කියවුණා. වෙළඳපොළ ආර්ථිකයක පුද්ගල ආදායම තීරණය වෙන්න සාධක වෙළඳපොළ වැදගත්. මම ඔබට මීට කලිනුත් කියලා ඇති සමහර විට යම් පුද්ගලයෙක් සතුව
ඊටා විශාල සාධක ප්‍රමාණයක් තියෙනවා. නමුත් සාධක ප්‍රමාණය වැඩි වුණාට ළමයි ඒ සාධකවල මිල මතයි ආදායම තීරණය වෙන්නේ. සමහරක් විට සාධක ප්‍රමාණයෙන් අඩු වුණාට ඒ සාධකවලට ලොකු මිලක් තියෙනවා. එතකොට ඔහුගේ ආදායම ඉහළයි. සමහර විට ශ්‍රමිකයෙක් දවසකට පැය 10ක් වැඩ කරනවා. තව කෙනෙක් පැය 2ක් වැඩ කරනවා. අපිට ඒකෙන් කියන්න බෑ වැඩියෙන් ආදායම් ලබන්නේ කවුද කියලා. පැය 2 වැඩ කරන කෙනාගේ එක පැයක වැටුප ඉතා විශාල ගාණක් නම්. පැය 10ක් වැඩ කළත් පැයක වැටුප ඉතා කුඩා ගාණක් නම් මේගොල්ලෝගේ ආදායම වෙනස් වෙනවා. ඒ නිසා හැමතිස්සෙම සාධක වෙළඳපොළ ඉතා වැදගත් වෙනවා පුද්ගල ආදායම තීරණය කරන්න. පුද්ගලයාගේ ආදායම හැදෙන්නෙම සාධක මිල හා හුවමාරු වෙන සාධක ප්‍රමාණයත් එක්ක. එවනම් සාධක වෙළඳපොළ වැදගත් වෙන කරුණු දෙකක් මම දැන් ඔබට කිව්වා. මූලික ආර්ථික ප්‍රශ්න වෙළඳපොළ ආර්ථිකයක් තුල විසඳද්දි මේක වැදගත් වෙනවා. ඒ වගේම දෙවෙනි කාරණාව මතක තබා ගත යුතුයි. පුද්ගල ආදායම තීරණය වෙන්න මේක වැදගත් වෙනවා. තමයි ඒ වගේම මම ඔබට තව පුංචි දෙයක් මේ මුල අවස්ථාවේදී මතක් කළ යුතුයි. මම හිතනවා මේක දැන් මතක් කළත් ඔබට මේ කාරණාව හොඳින් වැටහෙන්න අපිට මේ පාඩමේ තව ටිකක් එහාට යන්න වෙනවා. අපි ළමයි නිතරම බහණ්ඩ වෙළඳපොළක් ගැන කතා කරනකොට අපි කතා කළේ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් ගැන. අපි දන්නවා වෙළඳපොළ ආර්ථිකයක වෙළඳපොළවල් පූර්ණ තරඟ, ඒකාධිකාර, ඒකාධිකාරී තරඟ, කතපයාධිකාර මේ විවිධ ආකාර ගැන විවිධ ආකෘති ගැන ඔබ ඉගෙන ගත්තා. නමුත් අපි හැමතිස්සෙම ළමයි ඉල්ලුම සැපයීම පාඩමේ වෙළඳපොළ ආර්ථිකයක් ගැන කතා කරනකොට කතා කළේ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් කියන එක පදනම් කරගෙන. තමයි හොඳින් මතක තියාගන්න බහණ්ඩ වෙළඳපොළ පූර්ණ තරඟකාරී කියලා අපි හිතුවා වගේම සාධක වෙළඳපොළත් අපි හැමතිස්සෙම උපකල්පනයක ඉන්නවා පූර්ණ තරඟකාරී තත්වයක් තුලයි අපි සාකච්ඡා කරන්න කියලා. සාධක වෙළඳපොළ පූර්ණ තරඟකාරී ලෙස සාකච්ඡා කරන්නේ ඇයි? මොකක්ද ඒකේ තියෙන වැදගත්කම කියන එක මේ පාඩමේ ඉදිරි කොටස්වලදී ඔබට ඉතා හොඳින් වැටහෙයි. දැනට ඔබේ මතකයේ පොඩ්ඩක් ඒක තියාගත්තා නම් හොඳනම් ප්‍රමාණවත්. මල්ලමයි සාධක වෙළඳපොළ ගැන මේ කරපු සාකච්ඡාව ඇතුලේ ඔබට නිතරම සාධක වෙළඳපොළ හඳුන්වා දුන්නේ බහණ්ඩ වෙළඳපොළ මතක් කරන්නේ. මොකද බහණ්ඩ වෙළඳපොළ සාධක වෙළඳපොළ තමයි ආර්ථික විද්‍යාවේ අපි කතා කරන ප්‍රධාන වෙළඳපොළ දිත්වය. මේ දිත්වය හැමතිස්සෙම සංසන්දනය කරලා අපට මේ දෙන්නගේ අසමානකම් කියන්න පුළුවන්. වෙනස්කම් කියන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මේ පටන් ගත්ත මුල් වෙලාවේ අපි සසඳමින් කතා කරපු මේ වෙළඳපොළවල් දෙක තවත් හොඳින් ඔබට තේරෙන්න ඔබේ නිබන්ධනේ යම් සැසඳීමක් කරලා තිනවා බහණ්ඩ වෙළඳපොළ හා සාධක වෙළඳපොළ කියලා. ඒ සංසන්දනයත් බලලා ඒකත් හරහා අපි මේ පාඩමේ ඉතිරි කොටස් කීපයටයි ඊළඟට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබේ නිබන්ධනයේ මුලින්ම ඔබට සාධක වෙළඳපොළ හඳුන්ව ගන්න පුළුවන්. ඉන් පස්සේ සාධක වෙළඳපොළේ තියෙන වැදගත්කම මම පෙර කියු කරුණු කීපය ගැනයි ඔබේ සටහනේ දාලා තියෙන්නේ. බලන්න පිටු අංක 3 බහණ්ඩ වෙළඳපොළ සාධක වෙළඳපොළ සසඳනවා. මේ සැසඳීම ඔබට තනියනුත් කරන්න පුළුවන් ළමයි. ටියුට් එක බලන්න නැතුව ඔබ පොඩ්ඩක් පුළුවන් නම් මම මේ අහන ප්‍රශ්න වලට උත්තර කීපයක් කියන්න උත්සාහ කරන්න ළමයි. මේ වෙනස්කම් පාඩම් කළ යුතු නෑ ලොකුවට. බහණ්ඩ වෙළඳපොළක හුවමාරු වෙන්නේ බහණ්ඩ හා සේවා. හැබැයි සාධක වෙළඳපොළක හැමතිස්සෙම හුවමාරු වෙන්නේ ළමයි මොනවද? නිෂ්පාදන සාධක. හුවමාරු වෙන දේවල් වල පැහැදිලි වෙනසක් තියෙනවා. දෙවැනි කාරණාව බහණ්ඩ වෙළඳපොළේ තීරණය කරන්නේ බහණ්ඩවල මිල හා ප්‍රමාණය ළමයි. හැබැයි සාධක වෙළඳපොළේ තීරණය කරන්නේ සාධක මිල හා අපි වචනයක් කියනවා සාධකවල සේවා නියුක්තිය. සාධක කොච්චර නිෂ්පාදනයට යොදනවද? සේවා නියුක්තිය ප්‍රමාණය කියන්නේ නැහැ අපි. තුන්වෙනි කාරණාව. හොඳට මතක් කරගන්න ඔබ. සාධක වෙළඳපොළක හැමතිස්සෙම ළමයි බහණ්ඩ වෙළඳපොළක ගැනුම්කරුව බවට පත් වෙන්නේ කුටුම්බ. බහණ්ඩ වෙළඳපොළක විකුණුම්කරුව බවට පත් වෙන්නේ නිෂ්පාදන ආයතන. හැබැයි ළමයි මෙතන ওই දෙක මාරු වෙනවා. නිතරම සාධක වෙළඳපොළේ ගැනුම්කරුව බවට පත් වෙන්නේ නිෂ්පාදකයෝ. සාධක වෙළඳපොළේ විකුණුම්කරුව බවට පත් වෙන්නේ සාධක විකුණන්නේ කුටුම්බය. ඔන්න වෙනසක් අපට කියත හැකි ඒ හරහා. තව පැත්තක් තමා ළමයි දරහගෙන ඉන්න මේකත් අපි කියනවා බහණ්ඩ වෙළඳපොළක
මේ භාණ්ඩ මිල හා ප්‍රමාණය තීරණය කරන එක සලකන්නේ වටිනාකම් න්‍යාය හරහා ආර්ථික විද්‍යාව. හැබැයි සාධක වෙළඳපොලේක අපි නමක් කිව්වා ඉස්සෙල්ලා ඔබට මතක ඇති ව්‍යාප්ති න්‍යාය හරහා තමයි පැහැදිලි කරන්නේ. මම ඊටා වැදගත් දෙයක් අන්තිමට කියන්න ඉතුරු කරගත්තා. මම ඒක සාකච්ඡා කරන ඔබට ඉදිරියට ළමයි භාණ්ඩ වෙළඳපොලක හැමතිස්සෙම භාණ්ඩ වලට තියෙන්නේ ඍජු ඉල්ලුමක්. හැබැයි සාධක වෙළඳපොලේ සාධක වලට තියෙන්නේ වක්‍ර ඉල්ලුමක් නැත්නම් අපි එකට තව නමක් කියනවා ව්‍යුත්පන්න ඉල්ලුමක්. භාණ්ඩ වෙළඳපොලේ තියෙන ඉල්ලුම ඍජු ඉල්ලුමක්. හැබැයි සාධක වෙළඳපොලේ තියෙන ඉල්ලුම වක්‍ර ඉල්ලුමක්. එහෙම නැත්නම් ව්‍යුත්පන්න ඉල්ලුමක්. ඔබ තාම දන්නේ නැහැ මේ වචන දෙක මොකද්ද ඍජු ඉල්ලුම කියන්නේ මොකද්ද වක්‍ර ඉල්ලුම කියන්නේ කියලා. අපි ඉදිරියට සාකච්ඡා කරනවා මේ දැන් අද පාඩම ඇතුළෙම මොකද්ද ඍජු ඉල්ලුම මොකද්ද වක්‍ර ඉල්ලුම නිෂ්පාදන සාධක සඳහායි වක්‍ර ඉල්ලුමක් තියෙන්නේ මේ සියලු කරුණු එකින් එකට අපි පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ සටහනේ ඔබට කියනවා ඔය කියපු කාරණා ටික වෙන වෙනම පැහැදිලි කරලා ඒ වෙනස්කම් කටපාඩම් කරන්න ඔබ උත්සාහ කරන්න එපා. පුංචි සැසඳීමකින් ඔබට මේ කරුණු ටික තේරුම් ගන්න පහසුවෙන් පුළුවන්. ළමයි ඊළඟට පුංචි මාතෘකාවක් මම ගත්තා. සාධක වෙළඳපොලේ කොහොමද සාධක මිල තීරණය වෙන්නේ? ඇතර මිල විතරක් නෙමෙයි මිල හා සේවා නියුක්තිය මේ දෙකම තීරණය වෙන්නේ. ඔබ හොඳට හිතලා උත්තරයක් දෙන්න. අපි කතා කරන්නේ හැමතිස්සෙම වෙළඳපොලක් ගැන. වෙළඳපොලක ළමයි හැම විටම වෙළඳපොල ආර්ථිකයක් ගැන අපි කතා කරන්නේ. එතකොට වෙළඳපොල ආර්ථිකයක හැමතිස්සෙම මිල ගණන් තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම කියන බලවේග දෙක අනුව ළමයි. එතකොට අපි ගත්තොත් සාධක වෙළඳපොලටත් ওই කතාව පොදුයි ළමයි. සාධක වෙළඳපොලේ සාධක මිල හා ප්‍රමාණය තමයි අපි ගන්නෙ සේවා නියුක්තිය කියලා අපි කියනවා. සාධක වෙළඳපොලේ කවුද සාධක ඉල්ලන්නේ? සාධක ඉල්ලන නිෂ්පාදකයෝ. මට ඔබ මේකට සරල උත්තරයක් දෙන්න. සාධක නිෂ්පාදකයෝ ඉල්ලනකොට ඔබ හිතන්න සාධක මිල විදිහට අපි ගමුකෝ වැටුප්. සාධක මිල විදිහට අපි ගන්නවා වැටුප්. සාධක මිල ගණන් හතරක් තියෙනවා වැටුප්, බදු කුලී, පොලී, ලාභ. අපි වැටුප් කියලා ගමුකෝ. වැටුප කියන මිල ගෙවන්නේ ශ්‍රමය කියන සාධකයට ළමයි. හරි. මම මේ සරල දෙයක් ඔබෙන් අහන්නේ මේ කතාව තේරුම් ගන්න. සාධක වෙළඳපොලේ සාධක මිල ගණන් තීරණය වෙන්නේ සාධක වලට තියෙන ඉල්ලුම හා සැපයීම අනුව. ඔබ නිකන් හිතන්න සාධක ඉල්ලුම ගැන කතා කළොත් නිෂ්පාදකයෝ සාධක ඉල්ලනකොට සාධක මිල හා සාධක වලින් ඉල්ලන ප්‍රමාණ අතර මොන වගේ සම්බන්ධයක් තියෙයිද කියලා අපි බැලුවොත් සේවකයන්ට ගෙවන්න සිද්ධ වෙන වැටුප වැඩි වෙනකොට ළමයි නිෂ්පාදකයෝ ඉල්ලන ශ්‍රමිකයන් ප්‍රමාණය හෝ ඉල්ලන ශ්‍රම පැය ගාන මොකක් කරනවා කියලාද ඔබට හිතෙන්නේ? ආයතනයකට පේනවා සාධකයේ ගාන වැඩි දැන්. ඉස්සරට වඩා වැටුප් ගෙවන්න වෙනවා. වැටුප් ගෙවන්න වෙනකොට ඒගොල්ලෝ ශ්‍රමිකයෝ සේවා නියුක්ත කරන එක අඩු කරනවා. නිතරම ළමයි සාධක මිලහා ඒ සාධකෙන් කරන ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාව. දැන් ඔබ හිතන්න දෛනිකව ශ්‍රමිකයෙක්ට රුපියල් 500ක් ගෙවගව ඉන්නකොට අපි තුන් 500ක් ගෙවනකොට දෛනික වැටුප විදිහට සේවකයෝ 10 දෙනෙක් වැඩ කරනවා. මේ වැටුප 750ට වැඩි වුණොත් ආයතනය සේවකයෝ වැඩි කරන්න නෙමෙයි බලන්නේ. පුළුවන් නම් අඩු කරගන්න. හැම තිස්සෙම සාධක මිල හේවත් අපි මෙතන වැටුප කියලා ගත්තා. ඉහළ යාමක් සිද්ධ වුණොත් ඒකෙන් ඉල්ලන ප්‍රමාණය පහළ යාමක් තියෙනවා. ඒ නිසා සාධක මිල හා සාධකෙන් ඉල්ලන ප්‍රමාණය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවක්. ඒ අනුව සාධක ඉල්ලුම් වක්‍රය මෙහෙම පහළට එන එක. සාධක ඉල්ලුම. අපි මේව ගැන වෙනම තවදුරටත් කතා කරනවා පාඩමේ. ඊළඟට ළමයි අපි සාධක සැපයුම ගැන කතා කළොත් ওই විදිහටම අපි හිතමු සාධකයේ සැපයුමට මොකද වෙන්නේ? දැන් සාධක සපයන්නේ කවුද? කුටුම්බය. කුටුම්බය සාධක සපයද්දි බලනවා අපි හිතමුකෝ උදාහරණයකට ශ්‍රමය කියලා. තමන්ට පැයකට ගෙවන වැටුප වැඩි වෙනවා නම් ශ්‍රමිකයා වැඩිපුර පැය ගාණක් වැඩ කරන්න කැමති වෙනවා. එහෙනම් ශ්‍රමයේ සපයන එක වැඩි කරනවා. ඕනම ශ්‍රමිකයෙක් තමන්ට පැයකට ගෙවන වැටුප වැඩි වෙනකොට වැඩ කරන්න කැමති පැය ගාණ වැඩි කරනවා. ඒක අනිත් පැත්තක් තියෙනවා. තමන්ට පැයකට ගෙවන වැටුප අඩු වෙනවා නම් එයා වැඩ කරන්න කැමති පැය ගාණ අඩු වෙනවා. එහෙනම් ළමයි ශ්‍රම සැපයුම පැත්තෙන් ගත්තොත්
සාධක සපයන කෙනාගේ පැත්තෙන් අපි හිතුවොත් සාධකයේ මිලයි සපයන සාධක ප්‍රමාණය අතර තියෙන්නේ මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධය. එහෙනම් සාධක සැපයුම් වක්‍රය ළමයි මෙහෙම උඩට යන එක. ඔබට දැන් තව දෙයක් පේනවා. භාණ්ඩ වෙළඳ පොලේ භාණ්ඩ ඉල්ලුම් වක්‍රය පහළට ආවා. සාධක වෙළඳ පොලෙත් සාධක ඉල්ලුම් වක්‍රය පහළට. භාණ්ඩ වෙළඳ පොලේ භාණ්ඩ සැපයුම් වක්‍රය ඉහළට ගියා. සාධක වෙළඳ පොලෙත් සාධක සැපයුම් වක්‍රය ඉහළට යනවා. ඒ නිසා ළමයි පොදුවේ අපි මේවා ගැන දැන් කිව්වට අපි වෙන වෙනම නැවත මේවා කතා කරනවා. සාධක වෙළඳ පොලේ සාධක මිල තීරණය වෙන්නේ සාධක සඳහා පවතින ඉල්ලුම හා සැපයීම අනුව. එනවා සාධක ඉල්ලුම සැපයීම අනුව මෙතනින් තීරණය වෙනවා සාධක මිලක්. තමයි මේ තීරණය වෙන සාධක මිල නියෝජනය කරනවා මිල ගණන් 4ක්. දැන් ඔබ හිතන්න මෙතන මේ ඉල්ලුම සැපයීම අපි ඇන්දේ ශ්‍රමය කියන සාධකයට නම් මෙතන මිල විදිහට එන්නේ ශ්‍රමයේ මිල. ඒ කියන්නේ මොකද්ද? වැටුප. මෙතන අපි සාධකයේ විදිහට ගත්තේ ප්‍රාග්ධනය නම් ප්‍රාග්ධනයේ ඉල්ලුම සැපයීම නම් මෙතන මිල විදිහට එන්නේ පොලිය. භූමිය නම් බදු කුලිය, ව්‍යවසායකත්වය නම් ලාභ. ඒ නිසා ළමයි නිෂ්පාදන සාධකයක් සඳහා පවතින ඉල්ලුම සැපයීම අනුව සාධක මිල තීරණය වෙනවා. ඒ සාධකය අනුව ශ්‍රම සාධකයේ ඉල්ලුම සැපයීම අනුව වැටුප. ප්‍රාග්ධනයට තියෙන ඉල්ලුම සැපයීම අනුව පොලි. භූමියට තියෙන ඉල්ලුම සැපයීම අනුව බදු කුලි වෙන වෙනම තීරණය වෙනවා. ඔන්න ඔය අදහස ඔබ ඉතා හොඳින් තේරුම් ගත යුතුයි. පොඩ්ඩක් අපි සටහනත් එක්ක බලමු. සාධක වෙළඳපොලේ නිෂ්පාදන සාධක සඳහා ඇති ඉල්ලුම හා සැපයීම මත සාධක වෙළඳපොළ මිල තීරණය වෙනවා. එම මිල සංඥාවන්ට සාධක ඉල්ලුම්කරුවන් හා සැපයුම්කරුවන් ප්‍රතිචාර දක්වනවා. සාධක මිල වැඩි වෙනකොට සාධක සැපයුම්කරුවෝ සාධක වැඩියෙන් සපයන්න කැමතියි. සාධක සැපයුම් වක්‍රය නිසා ඉහළට යනවා. සාධක මිල වැඩි වෙනකොට සාධක ඉල්ලුම්කරුවෝ සාධක ඉල්ලන්නේ අඩුවෙන්. එතකොට සාධක ඉල්ලුම් වක්‍රය පහළට යනවා. ඒ තත්වයන් දෙක අපි මේකේ පෙන්වනවා. ඔබට මේ රූප සටහන ඇඳලා මේ සාධක මිල ලෙස වැටුප්, බදුකුලි, පොලි, ලාභ කියන 4 නියෝජනය වෙන බව පැහැදිලි කරන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන කොටස ඉතා වැදගත් කොටසක් ළමයි. ඔබට අලුත් වචන දෙකක් ආවාද මේ පාඩමේ මුලදිම ඍජු ඉල්ලුම සහ ව්‍යුත්පන්න ඉල්ලුම කියලා. ඔබ ඉල්ලුම කියන වචනේ හොඳින් දන්නව වුණත් ඍජු ඉල්ලුම හා වක්‍ර ඉල්ලුම කියලා බෙදීමක් ගැන ඔබ මීට පෙර ඉගෙන ගත්තේ නැහැ. භාණ්ඩ වෙළඳපොළක් තුල හැම විටම දකින්නේ ඍජු ඉල්ලුමක්ය, සාධක වෙළඳපොළක් තුල දකින්නේ වක්‍ර ඉල්ලුමක්ය කියන කාරණාව තමයි අපි ඉස්සෙල්ලා මතු කළේ. අපි සාධක වෙළඳපොළේ ඉල්ලුම වක්‍ර වෙන්නේ කොහොමද? ඇයි නිෂ්පාදන සාධක වලට වක්‍ර ඉල්ලුමක් තියෙන්නේ කියන එක පසුව තේරුම් ගමු. අපි මුලින්ම ළමයි මොකද්ද ඍජු ඉල්ලුම කියන්නේ? මොකද්ද වක්‍ර ඉල්ලුම කියන්නේ කියලා ඉස්සෙල්ලා අඳුනගමු. ඒක ඔබේ විභාගයටත් වැදගත් වෙන්න පුළුවන්. ඍජු ඉල්ලුමක් කියන එකෙන් හැමතිස්සෙම අදහස් කරන්නේ ළමයි කවුරු හරි කෙනෙක් අවසාන භාණ්ඩයක් සඳහා අවසාන පරිභෝජනය කරන භාණ්ඩයක් සඳහා කරන ඉල්ලුමක්. අපි ඒක තවත් මෙහෙම කිව්වනම් වඩා නිවැරදියි. ඍජු උපයෝගීතාවක් ලැබෙන භාණ්ඩ හා සේවා සඳහා තියෙන ඉල්ලුම අපි කියනවනේ ඍජු ඉල්ලුම. ඍජු උපයෝගීතාවක් ලබාගත හැකි භාණ්ඩයක් සේවාවක් සඳහා තියෙන ඉල්ලුමට අපි කියන ඍජු ඉල්ලුමක්. අපි උදාහරණ ගමු. ඔබ හිතන්න ඔබ මොනවා හරි කෑමක් කඩේකින් ගිහිල්ලා ඉල්ලනවා. ඔබ කෑමක් හැමතිස්සෙම ඉල්ලන්නේ ඒ කෑම එක පරිභෝජනය කරලා ඔබට ඍජුව උපයෝගීතාවක් ලැබෙනවා. උපයෝගීතාව කියන වචනේ ඔබ දන්නවා. භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් ලබන තෘප්තිය. අපි කඩේකට ගිහිල්ලා මොනවා හරි කෑම වේලක්, බීම එකක් අපි මේවා ඉල්ලන්නේ ඒවා පරිභෝජනය තුළින් අපට ඍජුව උපයෝගීතාවක් ලැබෙනවා. කෙලින්ම අපට ඒවෙන් උපයෝගීතාවක් එනවා. අන්න අපි ඒවට කියන ඍජු ඉල්ලුමක්. ඔබ කඩේකට ගිහිල්ලා ලස්සන විලාසිතා තියෙන ඇඳුම් වලින් ඔබට කැමති ඇඳුමක් ඔබ ඉල්ලනවා. ඔබේ ඇඳුම ඉල්ලන්නේ ඒක පරිභෝජනය තුළින් ඔබට උපයෝගීතාවක් ලැබෙන නිසා. ඒ උපයෝගීතාව සඳහා තමයි ඔබ මිලක් ගෙවලා ඒ ඇඳුම ඉල්ලුම් කරන්නේ. අන්න ඍජු ඉල්ලුම කියන එක. ළමයි හැමතිස්සෙම ඔබ තේරුම් ගන්න. ඍජුව උපයෝගීතාවක් ලැබෙන ඕනම දෙයක් සඳහා අපි ඉල්ලුම් කරනවා නම් ඒකට කියන ඍජු ඉල්ලුමක්. ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවකට යනුව තියෙන ඍජු ඉල්ලුමක්. මොකද ළමයි ඔබට මතක ඇති
අපි ආර්ථික විද්‍යාවේ භාණ්ඩ සේවා කියන දෙක වෙන් කරන්නේ නැහැ. පොදුවේ භාණ්ඩ කියලා අපි ව්‍යවහාර කරනවා. ඔබට මතක නම් අපි භාණ්ඩ කියලා ව්‍යවහාර කරපු වචනේ තේරුමම උපයෝගීතාවක් ලැබෙන ඕනෑම දෙයක් භාණ්ඩයක්. එහෙනම් සමහරක් විට ඒක ජංගම දුරකථනයක්, ගෙදර භාවිතයට ගන්න රූපවාහිනියක්, එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ගෙදර භාවිතාවට ගන්න ඉලෙක්ට්‍රික් උපකරණයක්, අපි ඉස්සෙල්ලා කෝගේ ඔබ ගන්න කෑම වේලක්, සමහරක් විට සිනමා පටයක් නරඹන්න ඔබ යන එක සේවා පැත්ත ගත්තොත් මේ ඕනම දෙයක් ළමයි. හැම විටම ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් තියෙන ඍජු ඉල්ලුමක්. ඒකට හේතුව ඍජුව උපයෝගීතාවක් ලැබෙන දෙයක් තමයි අපි හැමතිස්සම කියන්නේ ඍජු ඉල්ලුමක් කියලා. ළමයි වක්‍ර ඉල්ලුම කියන එකේ තේරුම මෙහෙමයි ගන්න ඕනේ. ඇත්තටම වක්‍ර ඉල්ලුම කියන්නේ ඍජු ඉල්ලුමක් තුලින් පැනනගෙන ඉල්ලුමක්. වක්‍ර ඉල්ලුම නිර්වචනය කරනවට වඩා එකවරම මම කැමතියි ඔබට වක්‍ර ඉල්ලුම් එන අවස්ථා කීපයක් කියන්න. ඔබ හිතන්න ඍජු උපයෝගීතාවක් සඳහා නොවන ආකාරයෙන් මිනිස්සු භාණ්ඩ සේවා ඉල්ලනවා. උදාහරණ කීපයක් අපි ගමු. පාම් බේකරියක හදන පාන් ගෙඩියක්. පාම් බේකරියක හදන පාන් ගෙඩියක් ගන්න පරිභෝගිකයෙක් කරන ඉල්ලුම ළමයි ඍජු ඉල්ලුමක්. පාම් බේකරිය හදලා තියෙන පාන් අපි ඉල්ලනවා නම් ඒක ඍජු ඉල්ලුමක්නේ. හේතුව පාන් වලින් තෘප්තියක් ලැබෙන නිසා අපි ඒක ඉල්ලන්නේ. හැබැයි පාම් බේකරියේ හිමියා, පාම් බේකරියේ අයිතිකරු මේ පාන් හදන්න පිටි ඉල්ලනවා. ළමයි බේකරි හිමියා පිටි ඉල්ලන්නේ පිටි වලින් ඔහුට තෘප්තියක් ගන්න නෙමෙයි. තෘප්තියක් ලබා දෙන පාන් නිෂ්පාදනය කරන්න පිටි අවශ්‍ය නිසා. එහෙනම් බේකරි හිමියෙක් පිටි සඳහා කරන ඉල්ලුම ළමයි අන්න අපි කියනවා වක්‍ර ඉල්ලුම. වෙනත් භාණ්ඩයක් නිපදවීම සඳහා අවශ්‍ය කරන යෙදවුමක් සඳහා කරන ඉල්ලුම අපි කියනවා වක්‍ර ඉල්ලුම. පැහැදිලිවට කියන දේ. ගයක් හදන්න ඒ කොන්ත්‍රාත්කරු සිමෙන්ති වලට ඉල්ලනවා. ගයක් හදන්න බාරගත්ත කොන්ත්‍රාත්කරුවෙක් සිමෙන්ති වලට ඉල්ලනවා. ඉතින් ਉਹ සිමෙන්ති වලට ඉල්ලන්නේ ඒ සිමෙන්ති අර ගේ හදන්න අවශ්‍ය නිසා ළමයි. නැතු ඍජු උපයෝගීතාවක් සඳහා නෙමෙයි. ඒ නිසා ඔබ හොඳින් තේරුම් ගන්න යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය යෙදවුම් සඳහා තියෙන්නේ වක්‍ර ඉල්ලුමක්. දැන් ළමයි යෙදවුම් කියලා කිව්වම ඒකම තව දිගුවක් ලෙස අපි ගන්නවා භාණ්ඩ හදන්න නිෂ්පාදන සාධකේ පෑනේ. බේකරි හිමියා පිටි ඉල්ලනවා උපයෝගීතාවක් තියෙන පාන් හදන්න. ඒතර පිටි ඉල්ලන්නේ වක්‍ර ඉල්ලුමක්. පාන් වලට ඉල්ලුමක් තියෙන නිසා පාන් හදන්න පිටි ඉල්ලනවා. ළමයි ඒ වගේම පාන් හදන්න අවශ්‍ය ශ්‍රමිකයන්ගේ ශ්‍රමයට ඔහු ඉල්ලනවා. පාන් බේකරිය පාන් හදන්න ශ්‍රමිකයෝනේ. පිටි අනලා මේවා පාන් හැඩයට හදලා අච්චු වලට දාලා පෝරණුවට දාලා මේ වැඩ ටික කරන්න ශ්‍රමිකයෝ අවශ්‍යයි. එතකොට පාන් බේකරි හිමියා ශ්‍රමිකයන්ගේ ශ්‍රමයට කරන ඉල්ලුමක් වක්‍ර ඉල්ලුමක් ළමයි. හේතුව පාන් වලට ඉල්ලුමක් තියෙන නිසා තමයි ශ්‍රමය ඉල්ලන්නේ. නැතුව ශ්‍රමය ඉල්ලන්නේ ඒකෙන් ඍජු උපයෝගීතාවක් කරන නිසා නෙමෙයි ළමයි. තේරෙනවද අපිට කියන දේ? ඇඟලුම් කර්මාන්ත ශාලාවක මහන ඇඟලුම් වලට තියෙන ඉල්ලුම ඍජු ඉල්ලුමක් ළමයි. ඒ ඇඳුම් මිනිස්සු කෙලින්ම ඇඳලා තෘප්තිමත් වෙනවා. ඒකට තියෙන ඍජු ඉල්ලුමක්. හැබැයි ඇඟලුම් කර්මාන්ත ශාලාව ඇඳුම් මහන්න රෙදි තොග ඉල්ලනවා. නූල් ඉල්ලනවා. බොත්තම් ඉල්ලනවා. තමයි ඒවට තියෙන්නේ වක්‍ර ඉල්ලුමක්. මොකද ඒව ගන්න ඍජු උපයෝගීතාවක් සඳහා නෙමෙයි. ඍජු උපයෝගීතාවක් ලැබෙන භාණ්ඩ හදන යෙදවුම් විදියට. ඒ විතරකුත් නෙමෙයි. ඇඟලුම් කර්මාන්ත ශාලාව ඇඳුම් මහන්න දක්ෂ ශ්‍රමිකයන්ගේ ශ්‍රමයට ඉල්ලනවා. ඇඟලුම් සේවිකාවන්ගේ ශ්‍රමයට ඉල්ලනවා. ඉතින් ළමයි ඇඟලුම් කර්මාන්ත ශාලාවත් මේ ශ්‍රමිකයන්ගේ ශ්‍රමයට ඉල්ලන්නේ ඍජුව උපයෝගීතාවක් ලැබෙන නිසා නෙවෙයි. ඇඳුම් මහන්න මේ ශ්‍රමය අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඉල්ලන්නේ. එහෙනම් එතන තියෙන්නේ ඔබ තේරුම් ගන්න වක්‍ර ඉල්ලුමක්. මම දැන් ඔබට වක්‍ර ඉල්ලුමක් ඇති වෙන්න පුළුවන් තැන් දෙකක් කිව්වා. එකක් භාණ්ඩයක් සේවාවක් නිෂ්පාදනය කරන්න යොදා ගන්න යෙදවුම් වලට තියෙන වක්‍ර ඉල්ලුමක්. යෙදවුම් කියලා ගත්තේ විශේෂයෙන් අතරමැදි ද්‍රව්‍ය වලට තියෙන වක්‍ර ඉල්ලුමක්. ඒ වගේම භාණ්ඩ හදන්න යොදා ගන්න නිෂ්පාදන සාධක වලට තියෙන වක්‍ර ඉල්ලුමක්. අපේ පාඩමත් නිෂ්පාදන සාධක. ඒ විතරකුත් නෙමෙයි ළමයි. සමහර භාණ්ඩ සඳහා ඉල්ලුම් කරන්නේ පරිභෝජනය වෙනුවෙන් නෙමෙයි. සමහර තැන්වලදී භාණ්ඩ වලට ඉල්ලුමක් එනවා පරිභෝජනයට නෙමෙයි බෙදා හැරීම සඳහා. මම උදාහරණ කීපයක් ඔබට කියන්නම්. නිෂ්පාදකයෙක්ගෙන් සමහරක් විට තොග වෙලෙන්දෙක්, සිල්ලර වෙලෙන්දෙක් ගිහිලා භාණ්ඩ ඉල්ලනවා.
ඒ බහණ්ඩ ඉල්ලන්නේ පරිභෝජන නෙමෙයි ළමයි. පැහැදිලිවට කියනද? ඒ ඉල්ලුම් කරන්න ඉතා පැහැදිලිව නැවත බහණ්ඩ විකුණන්න. සිල්ලර වෙලෙන්දෝ ගිහිල්ලා කුඩා පරිමාණයන්ගෙන් බහණ්ඩ අරන් ඇවිල්ලා ගමේ ඉන්න මිනිසුන්ට බහණ්ඩ ටික විකුණනවා. ඒතර සිල්ලර කඩ හිමියා බහණ්ඩ වලට කරන ඉල්ලුම ඍජු ඉල්ලුමක් නෙමෙයි ළමයි. වක්‍ර ඉල්ලුමක්. තොග වෙලෙන්දෙක් විශාල පරිමාණයන්ගෙන් තොග ගන්නවා. සහල් නිෂ්පාදකයන්ගෙන් තොග වෙලෙන්දෝ සහල් ගන්නවා. ඒ පරිභෝජනයට නෙමෙයි ළමයි. ඔවුන් ඒවා ගන්නේ නැවත මේවා විකුණන්න. සිල්ලර වෙලෙන්දන්ට විකුණන්න. සිල්ලර වෙලෙන්දෝ නැවත මේවා ඉල්ලන්නේ පරිභෝගිකයන්ට විකුණන්න. එහෙනම් මේ බෙදා හැරීමේ ක්‍රියාවලිය අතරමැද්දේ සිදු කරන හැම ඉල්ලුමක්ම අපි සලකනවා මොනවා කියලා? වක්‍ර ඉල්ලුම් කියලා. අපි මේ ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගිකව බලන්න ඔබ උත්සාහ කරන්න. වක්‍ර ඉල්ලුමක් ඇති වෙන අවස්ථා තුනක් මම දැන් කිව්වා. බහණ්ඩ සේවා හදන්න පාවිච්චි කරන අතරමැදි ද්‍රව්‍ය වලට තියෙන වක්‍ර ඉල්ලුමක්. බහණ්ඩ සේවා හදන්න යොදා ගන්න නිෂ්පාදන සාධක වලට තියෙන වක්‍ර ඉල්ලුමක්. ඒ වගේම තමයි බහණ්ඩ හා සේවා බෙදා හැරීමේ ක්‍රියාවලිය තුල තියෙන වක්‍ර ඉල්ලුමක්. මේ සියල්ල වක්‍ර ඉල්ලුම් ළමයි. ඍජු ඉල්ලුමක් කියන්නේ ඉතා පැහැදිලිව ඍජුව උපයෝගීතාවක් ලබා ගැනීම සඳහා කරන ඉල්ලුම. අවසාන පරිභෝගිකයෙක් කරන ඉල්ලුම ඉතා පැහැදිලිව අපි ඒකයි කියන්නේ ඍජු ඉල්ලුමක් කියලා. අපේ මාතෘකාව අපි හරියට සම්බන්ධ කරගන්න වෙනවා දැන් ඍජු ඉල්ලුම හා වක්‍ර ඉල්ලුම ගැන ඔබට දැන් අවබෝධයක් තියෙනවා. අපි කතා කළ යුතුව තියෙන්නේ සියලු වක්‍ර ඉල්ලුම් අවස්ථා ගැන නෙමෙයි නිෂ්පාදන සාධකයක් සඳහා පවතින්නේ වක්‍ර ඉල්ලුමක්. ඇයි එහෙම වක්‍ර ඉල්ලුමක් තියෙන්නේ කියන්නේ. විශේෂයෙන් නිෂ්පාදන සාධකයකට ව්‍යුත්පන්න ඉල්ලුමක් පවතින්නේ ඇයිද කියන කාරණාව පැහැදිලි වෙන ආකාරයට අපි කතා කරමු සාධක සඳහා පවතින ව්‍යුත්පන්න ඉල්ලුම ගැන. නිෂ්පාදන සාධක සඳහා පවතින්නේ වක්‍ර ඉල්ලුමක්. දැන් ඔබට ඒ ගැන අදහසක් තියෙනවා. අපි දැන් ඉස්සෙල්ලා කිව්වේ නිෂ්පාදන සාධකවලට තියෙන ඉල්ලුම ව්‍යුත්පන්න ඉල්ලුමක්. ව්‍යුත්පන්න කියන්නේ වක්‍ර කියන එක තමයි. එතකොට ළමයි ඔබට දැන් නිශ්චිත පිළිතුරක් තියෙනවා නිෂ්පාදන සාධකයකට තියෙන ඍජු ඉල්ලුමක් නෙමෙයි වක්‍ර ඉල්ලුමක්. හැබැයි අපි තවදුරටත් පැහැදිලි කරගත යුතු දේ තමයි ඇයි නිෂ්පාදන සාධකයකට වක්‍ර ඉල්ලුමක් තියෙන්නේ? ඇයි නිෂ්පාදන සාධකයට ව්‍යුත්පන්න ඉල්ලුමක් තියෙන්නේ? මේ බලන්න ළමයි. අපි ගත්තොත් අපි ගන්නවා අවසාන බහණ්ඩ ඉල්ලුම. මොකක් හරි අවසාන වශයෙන් හදපු බහණ්ඩ ඉල්ලුම. ඒ වගේම අපි ගන්නවා මේ බහණ්ඩේ හදන නිෂ්පාදන සාධකයට ඇති ඉල්ලුම. මේ දෙකේ පවතින අන්‍යෝන්‍ය සම්බන්ධය ඔබ තේරුම් ගන්න ඕනේ. නිෂ්පාදන සාධක ඉල්ලන්නේ ළමයි ඒ සාධකවල තියෙන ඵලදායීතාව නිසා. මොකද්ද ඵලදායීතාව කියන්නේ? යෙදවුම් මගින් නිමෙවුම් බිහි කරන්න තියෙන හැකියාව නිසා. ශ්‍රමිකයෙක්ට ඉල්ලුමක් එන්නේ ඒ ශ්‍රමයේ ඵලදායීතාව මත. ශ්‍රමයෙන් බහණ්ඩ හදන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර ප්‍රාග්ධනයට ඉල්ලුමක් එන්නේ ඒවයින් බහණ්ඩ හදන්න පුළුවන් නිසා. හැමතිස්සෙම ළමයි සාධක ඉල්ලන්නේ සාධකයේ ඵලදායීතාව මත. බහණ්ඩ ඉල්ලන්නේ බහණ්ඩේ උපයෝගීතාව මත. හොඳට බලන්න මේ වචනවල වෙනස. බහණ්ඩ වලට තියෙන ඍජු ඉල්ලුමක්. බහණ්ඩයකට තියෙන ඍජු ඉල්ලුමක්. ඒ ඍජු ඉල්ලුම එන්නේ උපයෝගීතාවත් එක්ක. මෙතන සාධකයට වක්‍ර ඉල්ලුමක් තියෙන්නේ සාධකයේ ඵලදායීතාවත් එක්ක. සාධකයෙන් බහණ්ඩ හදන්න තියෙන හැකියාව. ඒකනේ ඵලදායීතාව. හැබැයි ළමයි මේ ව්‍යුත්පන්න භාවය තවත් ඔබට තේරෙයි මම මෙහෙම කිව්වොත්. සාධක ඉල්ලන්නේ සාධක වලින් හදන බහණ්ඩ වලට තියෙන ඉල්ලුම මතනේ. දැන් අවසාන බහණ්ඩයට තියෙන ඉල්ලුම වැඩි වෙනකොට ඒ බහණ්ඩේ වැඩියෙන් හදන්න අවශ්‍ය නිසා අන්න සාධකයේ ඉල්ලුම වැඩි වෙනවා. මම දැන් ප්‍රශ්නයක් අහනවා. ආයෙ හොඳට අහන් ඉන්න. යම්කිසි අවසාන බහණ්ඩයකට තියෙන ඉල්ලුම වැඩි වෙනකොට ඉල්ලුම වැඩි නිසා ඒ බහණ්ඩ වැඩියෙන් හදන්න ඕන හන්දා ඒ බහණ්ඩ හදන්න අවශ්‍ය නිෂ්පාදන සාධක වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. දැන් මට උත්තරයක් දෙන්න. මං අහනවා සාධක ඉල්ලුම වැඩි වෙන්නේ ඇයි? මොන දැන් අපිට උත්තරයක් තියෙනවා. සාධක ඉල්ලුම වැඩි වෙන්නේ ඇයි? අවසාන බහණ්ඩයට තියෙන ඉල්ලුම වැඩි වෙන නිසා. සාධක ඉල්ලුම වැඩි උනේ ඇයි? අවසාන බහණ්ඩයට තියෙන ඉල්ලුම වැඩි. අනිත් පැත්තෙන් අවසාන බහණ්ඩයට තියෙන ඉල්ලුම අඩු වුණොත් මොකද වෙන්නේ? අන්න සාධක ඉල්ලුම අඩු වෙනවා. ළමයි නම් සාධකයට තියෙන ඉල්ලුමේ වැඩිවීම අඩුවීම රඳා පවතින්නේ හැමතිස්සෙම මොකක් එක්කද?
මේ භාණ්ඩ ඉල්ලුමත් එක්ක. භාණ්ඩයේ ඉල්ලුම මත රඳා පවතිනවා නිෂ්පාදන සාධක ඉල්ලුම. ඒ නිසා තමයි අපි මෙතන ව්‍යුත්පන්න ඉල්ලුමක් ගැන කියන්නේ. අවසාන භාණ්ඩයට ඇති ඉල්ලුම තුලින් තමයි ව්‍යුත්පන්න වෙන්නේ සාධක ඉල්ලුම. නැතුව සාධකයට ස්වාධීන ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ ළමයි. සාධකයට තියෙන ඉල්ලුම හැමතිස්සෙම භාණ්ඩයට තියෙන ඉල්ලුම මත රඳා පවතිනවා. මේක මත රඳා පවතිනවා. ස්වාධීන වෙන්නේ නැහැ. අපි උදාහරණ කීපයක් ගමු. අපි මේ ඉන්න කාල සීමාවත් එක්ක ගත්තාම ඔබට හොඳින් දැනෙයි ළමයි. මේ පහුගිය අවුරුද්දේ ඉඳලම මේ කොරෝනා වසංගතයේ ව්‍යාප්ති තත්වයන් එක්කලා බොහෝ ව්‍යාපාරවලට සිද්ධ වුණා Taman මෙතෙක් ව්‍යාපාර කරපු ක්‍රමයෙන් මිදිලා පුළුවන් තරම් ඩිජිටලයිස් කරන්න. අපි කියනවා බොහෝ විට විවිධ පැතිවලින් භාණ්ඩ විකුණපු වෙළඳසැල් වලට සිද්ධ වුණා ඔන්ලයින් නැනවුම් අරන් බෙදා හරින්න. අධ්‍යාපන ශාස්ත්‍රය තුල විශ්වවිද්‍යාල වලට උපකාරක පන්ති වලට පාසල් වලට මේ හැමෝටම සිද්ධ වුණා භෞතික මුණගැහිමක් නැතුව අන්තර්ජාලය හරහා ඉගෙනවිය හැකි තාක්ෂණික ක්‍රම හදාගන්න. ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් නිර්මාණය කරගන්න. මෙන්න ඔබට පේනවා මේ කාලය තුල ඇති වෙච්ච වෙනස්කම්. හැම බැංකුවක්ම ඉස්සරත් මේවා කරලා තිබ්බා. නමුත් තව තවත් අන්තර්ජාල හරහා බැංකුකරණය දිරිමත් කරන්න අවශ්‍ය වුණා. හැම පැත්තකටම මේක ආවා ළමයි. එතකොට මොකද වුනේ? අවසාන භාණ්ඩයක් විදිහට මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලට අන්තර්ජාලය පදනම් කරගත්ත අලවීන් සඳහා තියෙන ඉල්ලුම වැඩි වුණා. විශේෂයෙන් මේවට අවශ්‍ය මෘදුකාංග නිෂ්පාදනය කරන ප්ලැට්ෆෝම් එකක් හදාගන්න ලොකු ඉල්ලුමක් ආවා. ඒත් එක්ක මොකද වුනේ? එවැනි දෙය කරන්න දක්ෂ ශ්‍රමිකයෝ මෘදුකාංග හදන්න ප්ලැට්ෆෝම් එකක් නිර්මාණය කරන්න හැකියාව දක්ෂතාව තියෙන ශ්‍රමිකයන්ගේ ශ්‍රමයට තියෙන ඉල්ලුම වැඩි වුණා. එතකොට ඒ අංශවල ශ්‍රමයේ ඉල්ලුම වැඩි වුණේ ඇයි? ඒවාට අදාළ අවසාන භාණ්ඩවල ඉල්ලුම වැඩි වෙච්ච නිසා. අන්තර් සම්බන්ධය හොඳින් තේරුම් ගන්න ළමයි. ඒවත් එක තමයි මේක එන්නේ. මිනිස්සු හැමතිස්සෙම අවසාන භාණ්ඩ විදිහට මොනවටද ඉල්ලුම වැඩි කළේ? ඩිලිවරි සේවා සඳහා සෑහෙන ඉල්ලුමක් ආවා. හැම දෙයක්ම ගෙදරට ගෙන්න ගන්න අවශ්‍යතාවයක් මිනිසුන්ට ආවා. කන බොන දේ සියලු දේවල් ගෙදරට ගෙන්න ගන්න ඕන වුණා. අන්න අවසාන භාණ්ඩ සේවා විදිහට ඩිලිවරි සේවා ඉල්ලුම වැඩි වෙනකොට ඩිලිවරි කරන්න අවශ්‍ය ශ්‍රමිකයන්ට තියෙන ඉල්ලුම් වැඩි වුණා. එතකොට ළමයි මේවා එකිනෙකට සම්බන්ධයි. ව්‍යුත්පන්න වෙච්ච විදිය ඔබ හිතන්න. මම මේ පවතින කාලයත් එක්ක ඒ උදාහරණය ගත්තේ. ඔබ හිතන්න තව පැත්තකට අපි ගියොත් අවසාන භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනකොට තමයි සාධක වලට තියෙන ඉල්ලුම වැඩි වෙන්නේ. අපි ගත්තොත් එහෙම අපේ රටේ ඔය රූපවාහිනී නාලිකාවල හැම නාලිකාවකම වගේ ළමයි විවිධ හඬ කැවූ ටෙලි නාට්‍ය පෙන්වනවා. විදේශ රටවලින් ගෙනාපුවා මේ හඬ කවලා පෙන්වනවා. මිනිස්සුන්ගෙත් ලොකු කැමැත්තක් රුචියක් ඒවට තියෙනවා. මිනිස්සු කැමතියි. මිනිසුත් කියනවා අපිට ඒව පෙන්වන්න. එක එක රටවල ඒව පෙන්වනවා. දැන් එතකොට විදේශයන්ගෙන් ගෙනල්ලා හඬ කවලා පෙන්වන ටෙලි නාට්‍ය හා වැඩසටහන් සඳහා ඉල්ලුම වැඩි වෙනකොට අනිත් පැත්තෙන් මොකද උනේ? හඬ කැවීම් ශිල්පීන්ගේ ශ්‍රමයට, ඩබින් ආටිස්ට්ලාගේ ශ්‍රමයට තියෙන ඉල්ලුම ඉබේම වැඩි වුණා. දැන් ළමයි ලංකාවේ ඩබින් කරලා ලොකු මාසික ආදායමක් හොයාගන්න පිරිසක් බිහි වුණා. හේතුව ඩබින් ආටිස්ට්ලාගේ ශ්‍රමයට තියෙන ඉල්ලුම වැඩි වුණා. හඬ කැවූ නාට්‍ය හා වැඩසටහන් සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙද්දී. කාටුන් වලට තියෙන ඉල්ලුම වැඩි වෙද්දී. මොන බලන්න මේවා සම්බන්ධ වෙන හැටි. අවසාන භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි වෙනකොට තමයි සාධකයට තියෙන ඉල්ලුම වැඩි වෙන්නේ. ඒවා හැමතිස්සෙම හොඳින් හිතන්න. ඔබට පේනවා ඉස්සර වගේ නෙමේ ඡායාරූප සඳහා ෆොටෝග්‍රැෆි වලට ලොකු ඉල්ලුමක් ආවා ළමයි. දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර අපි ගත්තොත් කෙනෙක් ඊටාම සීමිත ඡායාරූප ප්‍රමාණයක් තමයි තමන්ගේ ජීවිතේ ගන්න. දැන් එහෙම නැහැ. නිතරම හැම දෙයකටම ෆොටෝග්‍රැෆි. සමහරක් විට දරුවෙක් උපදින වෙලාවේදී ඒ උපදින අවස්ථාව, ඉපදින කලින් අවස්ථාව, උපන්දින සාද, විවාහ මංගල්‍ය අවස්ථා ගණනාවක්, කොහේ හරි ගියාම අවස්ථා මේ වගේ ඉවෙන්ට්ස් ගොඩක ඡායාරූප සඳහා ලොකු ඉල්ලුමක් දැන් තියෙනවා. ඒ නිසාම ඒ ශේෂ්ත්‍රයට අවශ්‍ය කැමරා උපකරණ වලට, ඒකට අවශ්‍ය ලයිට් වලට පෙර නොවුවිරු විදිහට රටේ ලොකු ඉල්ලුමක් ඇති වෙනවා. ඡායාරූප ශිල්පීන්ගේ ශ්‍රමයට ලොකු ඉල්ලුමක් ඇති වෙනවා. තමයි හැමතිස්සම මේ සාධක ඉල්ලුමක් එන්නේ මේවට තියෙන ඉල්ලුමත් එක්ක. පැහැදිලිවට කියනද? අවසාන භාණ්ඩ වලට තියෙන ඉල්ලුමත් එක්කයි සාධක ඉල්ලුම එන්නේ. ඔබට දැන් මේ දවස්වල පේනෝ කියන්නේ පැත්ත. මේ දවස්වල උත්සව සාද නැහැ. විවාහ මංගල්‍යයන් නැහැ. අන්න මේ පැත්තේ ඉල්ලුම අඩු වෙලා දැන්. මේ පැත්තේ ඉල්ලුම අඩු වෙනකොට මොකද වෙන්නේ? කැමරා ශිල්පීන්ට, ආලෝක කරන ශිල්පීන්ට,
වීඩියෝ කිරීම කරපු ශිල්පීන්ට, උත්සව සංවිධානය කරපු ඉවෙන්ට් මැනේජ්මන්ට් කරපු කම්පැනි වලට අන්න ඒවට තියෙන ඉල්ලුම දැන් අඩු වෙලා. එතකොට සාධකවල ඉල්ලුම අඩු වුණා මේ පැත්තේ භාණ්ඩ ඉල්ලුම අඩු වීමත් එක්කලා. ඒ නිසා ළමයි හොඳින් මතක තියාගන්න සහ හොඳින් තේරුම් ගන්න නිෂ්පාදන සාධකයකට තියෙන ඉල්ලුම නිතරම ව්‍යුත්පන්න වෙන්නේ අවසාන භාණ්ඩයට තියෙන ඉල්ලුමත් එක්ක. අවසාන භාණ්ඩයට වැඩිපුර ඉල්ලනකොට ඒ භාණ්ඩේ වැඩියෙන් හදන්න සාධක වැඩියෙන් ඉල්ලනවා. යම් භාණ්ඩයකට තියෙන ඉල්ලුම අඩු වෙනකොට ඒ භාණ්ඩ හදන එක අඩු වෙනවා. ඒ නිසා මේ සාධක වලට කරන ඉල්ලුමත් මොකද වෙන්නේ ළමයි? අඩු වෙනවා. ඕක තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කියනවා නිෂ්පාදන සාධකයකට තියෙන හැමතිස්සෙම ව්‍යුත්පන්න ඉල්ලුමක් කියලා. පැහැදිලි ඔබට කියන දේ. ඊළඟට ළමයි තව පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මේ ඉල්ලුමේදී තව පැත්තකින් මම ඔබට කියනවා භාණ්ඩයට තියෙන ඉල්ලුම ඔබ මෙහෙම හිතුවත් හරි. නම් ඉල්ලුමක් නම් භාණ්ඩයට තියෙන නම් ඉල්ලුමක් නම් බොහෝ විට ඒ භාණ්ඩ හදන සාධකයේ ඉල්ලුමත් නම් වෙනවා. මේක අඩු වැඩි වෙනකොට මේකත් අඩු වැඩි වෙනවා. භාණ්ඩ වලට සමහරක් විට අනම් ඉල්ලුමක් තියෙනවා නම් නිෂ්පාදන සාධකයටත් ගොඩක් විට අනම් ඉල්ලුමක් එනවා. හැම විටම භාණ්ඩයට තියෙන ඉල්ලුම තුලින් තමයි ව්‍යුත්පන්න වෙන්නේ සාධකයේ ඉල්ලුම. ඒ නිසා තමයි නිෂ්පාදන සාධකවලට වක්‍ර ඉල්ලුමක් හෙවත් ව්‍යුත්පන්න ඉල්ලුමක් තියෙනවා කියලා අපි පැහැදිලි කරන්නේ. පිටුවංග 4 සාධක සඳහා පවතින ඉල්ලුම ව්‍යුත්පන්නයි. ඒක එහෙම උනේ ඇයි කියන මෙන්න මේ කරුණු ටික ඔබ ඉතා හොඳින් පැහැදිලි කරගන්න ඕනේ. අපි ඊළඟට කතා කරන්න ලෑස්ති වෙන්නේ ඊළඟ මාතෘකාව තුල නිෂ්පාදන සාධකයක ඉල්ලුම තීරණය කරන සාධක. තමයි මේ මාතෘකාව එච්චර සංකීර්ණ නෑ ඔබට. යම් නිෂ්පාදන සාධකයක ඉල්ලුම තීරණය වෙන්න බලපාන සාධක මොනවද කියලයි අපි මේකෙදි කියන්න හදන්නේ. ඔබට මතක ඇති ළමයි අපි භාණ්ඩයක ඉල්ලුම කතා කරනකොට භාණ්ඩයක ඉල්ලුම තීරණය කරන සාධක ලයිස්තුවක් හැදුවා. ඉතින් ඒ වගේම අපට නිෂ්පාදන සාධකයක ඉල්ලුම තීරණය වෙන්න බලපාන සාධක කීපයක් ගැන කතා කරන්න පුළුවන්. ඔබට පහසු වෙන්න අපි නිකන් මතක් කළොත් භාණ්ඩයක ඉල්ලුම තීරණය කරන සාධක ලයිස්තුවේ අංක 1ටම අපි ගත්තේ ළමයි මතක ඇති ඔබට සලකා බලන භාණ්ඩයේ මිල. එහෙනම් නිෂ්පාදන සාධකයක ඉල්ලුම තීරණය කරන ලයිස්තුවේ අපි අංක 1ටම ගන්නවා සලකා බලන සාධකයේ මිල. පොඩක් තේරුම් ගන්න. සලකා බලන කියන වචනේ ගත්තේ ළමයි අපි සලකා බලන සාධකයේ ශ්‍රමය නම් සලකා බලන සාධකයේ මිල කියන්නේ කවුද? වැටුප. අපි සලකා බලන සාධකයේ ප්‍රාග්ධනය යන්ත සූත්‍ර නම් ප්‍රාග්ධනයේ මිල කියන්නේ කවුද ළමයි? පොලිය. ඒ නිසා අපි හැමතිස්සෙම මෙතන සාධකයක් ඉල්ලනකොට ඒ සලකා බලන සාධකයේ මිල අංක 1ට බලනවා. ඊළඟට ළමයි අනිත් පැත්තෙන් බලනවා අපි සලකා බලන සාධකයේ මිල වගේම අපට මෙතන ගන්න පුළුවන් විශේෂයෙන් මතක තියාගන්න මේ සාධකයේ වෙනුවට අපට භාවිතා කරන්න පුළුවන් විකල්ප සාධක මිල. ඒකත් තේරුම් ගන්න. දැන් අපි යම් සාධකයක මිල සලකා බලන ගමන් අපි බලනවා විකල්ප සාධකයේ මිල. දැන් උදාහරණයක් විදිහට ඔබ හිතන්න අපි සලකා බලන සාධකයේ විදිහට ශ්‍රමය ගන්නවා. ශ්‍රමයේ මිල බලනවා. අපට යම් කිසි නිෂ්පාදන කටයුත්තක් සඳහා ශ්‍රමිකයෙක් යොදා ගන්නවා වෙනුවට විකල්ප සාධකයක් විදිහට ළමයි යොදා ගන්න පුළුවන් මැෂින් එකක්. ශ්‍රමය සඳහා අපට භාවිතා කරන්න පුළුවන් යන්ත්‍රයක්. යන්ත්‍ර කියන්නේ ප්‍රාග්ධනය. එතකොට ශ්‍රමය නම් සලකා බලන සාධකේ ශ්‍රමයේ මිල විදිහට අපි බලනවා වැටුප්. ප්‍රාග්ධනයේ මිල විදිහට අපි බලනවා මොකද්ද? පොලි. විකල්ප සාධක මිල කියන්නේ ඒකයි. දැන් සමහර තැන්වලදී ඔබ තේරුම් ගන්න ඕනේ නිෂ්පාදන සාධකයක් අපි ඉල්ලනකොට අපි සලකා බලන මොකක් හරි සාධකයේ මිල බලලා ඒ තීරණය ගන්න නරකයි. අපි බලන්න ඕනේ සලකා බලන සාධකයේ වගේම විකල්ප සාධකයේ මිල කීයද? ඒවා සංසන්දනය කළා තමයි වඩාත්ම හොඳම තේරීම අපි කරන්න ඕනේ. දැන් සමහර විට ළමයි සමහර වැඩකදී ශ්‍රමිකයෙක් ගන්නවට වඩා වාසිදායක වෙන්න පුළුවන් මැෂිමක් ගන්න එක. සමහර විට මැෂිමක් ගන්නවට වඩා වාසිදායක වෙන්න පුළුවන් ශ්‍රමිකයෙක් ගන්න එක. ඒ නිසා ඒවා සංසන්දනාත්මකව බලන්න ඕනේ. එතකොට අපට මේක හරියටම තේරෙයි. තුන්වෙනි කාරණාව බොහොඳින් හිතන්න. දැන් තව මම පුංචි දෙයක් මේකෙදි කියන්න හිටියා. ඔබ සමහර විට මේ සංසන්දනයේදී පොඩි අපහසුතාවක් ඇති කරගනි. දැන් උදාහරණයක් විදිහට මේ කරුණ යනකල ඒකත් පොඩ්ඩක් ක්ලියර් කරගෙන යන්න.
අපි මොකක් හරි වැඩකට ශ්‍රමිකයෙක් දැම්මොත් ශ්‍රමිකයාට වැටුපක් ගෙවනවා. අපි හිතමුකෝ ශ්‍රමිකයාට වැටුප රුපියල් 30000ක් ගෙවන්න වෙනවා කියලා. එතකොට මේ පැත්තෙන් අපි බලනවා යන්ත්‍රයක් ගත්තොත් පොලිය. ඔබ කියයි යන්ත්‍රයකට පොලියයි මේකයි සසඳන්න පුළුවන්. තමයි මෙතන තර්කේ තියෙන්නේ අපි යන්ත්‍රයක් ගන්නවා. යන්ත්‍රය ගන්න යම්කිසි මුදලක් අපි ඒකට ආයෝජනය කරන්න ඕනේ. ඒතර යම් මුදලක් යොදලා යන්ත්‍රය ගන්නකොට ඒ ආයෝජනය කරපු මුදලේ ආවස්තික පිරිවැය තමයි කවුද? පොලිය කියන්නේ. අපි යම්කිසි මුදලක් අපි හිතමු ව්‍යාපාරයක් කියලා. මේ ව්‍යාපාරය ශ්‍රමිකයෙක් ගන්නේ නැතුව Tamanගේ ව්‍යාපාරයේ බැංකුවේ තිබ්බ සල්ලි ටික දාලා අපි හිතමු එයා ගන්නවා මොකක් හරි යන්ත්‍රයක්. එහෙම නැත්නම් බැංකුවේ සල්ලි නැත්නම් ලෝන් එකක් දාලා හරි යන්ත්‍රය ගන්නවා. දැන් ළමයි ඒ සල්ලි වල ඒ අරමුදල් වල ආවස්තික පිරිවැය පොලිය. ඒ ගත්ත අරමුදලේ ආවස්තිකය පොලිය. පොලිය කොච්චර ගෙවන්න වෙනවද? එතකොට ළමයි අන්නේ ගෙවන පොලිය ශ්‍රමිකයෙක්ට ගෙවන වැටුප මේවා සසඳන්න ඕනේ. දැන් අනිත් එක අපි මේ මැෂිම ගත්තම ඒ මැෂිම යම් අවුරුදු ගාණක් අපිට තියාගන්න පුළුවන්. ඒතකොට ඒ කාලය තුල කොච්චර ගෙවන්න වෙනවද? ශ්‍රමිකයෙක් අපට කවදාවත් අයිති කරගන්න බෑ මාස් පතා මේ වැටුප ගෙවගෙව යන්න ඕනේ. ඒවා සසඳලා තමයි තීරණය ගන්න. සංසන්දනාත්මක අගයන් දෙකක් තියෙනවා. හරි? තුන්වෙනි කාරණාවට අපි ආවොත් තුන්වෙනි එකේදී අපි කියනවා අපි භාවිතා කරන්න හදන සාධකේ ඵලදායීතාව බලන්න ඕනේ. ප්‍රොඩක්ටිවිටි. දැන් සමහරක් විට ළමයි අපි යොදා ගන්න හදන සාධකයේ ශ්‍රමය හැබැයි අපට පේනවා ඒ වැඩේට ශ්‍රමයට වඩා හොඳයි මැෂිමක් දාගන්න පුළුවන් නම්. එතකොට සාධකයේ ඵලදායීතාව දිහා බලලා අපි සාධකයේ ඉල්ලන එක වෙනස් කරන්න පුළුවන්. නිෂ්පාදන සාධකයේ ඵලදායීතාව. යම්කිසි වැඩක් කරන්න ශ්‍රමය භාවිතා කළොත් ශ්‍රමයේ ඵලදායීතාව. මැෂින් පාවිච්චි කරොත් ඒවයේ ඵලදායීතාව. අපට අන්න එහෙම බලන්න පුළුවන් සාධකයේ ඵලදායීතාව. හැමතිස්සෙම අපි සාධකයේ ඉල්ලනකොට ඉහළ ඵලදායීතාවක් තියනවද නැද්ද කියන එක ගැන හැමතිස්සෙම සැලකිලිමත් වෙනවා. ඒ වගේම ඊට වැදගත්ම කරුණ තමා ළමයි අංක 4 මම ඉස්සලත් මේක කිව්වා. සාධකය යොදාගෙන නිපදවන භාණ්ඩයට ඇති ඉල්ලුම. ඒක නම් බලන්න ඕනේ ළමයි. දැන් හිතන්න සාධකය භාවිතා කරලා නිෂ්පාදනය කරන්න යන භාණ්ඩේ හෝ සේවාවට කොයි වගේ ඉල්ලුමක්ද තියෙන්නේ? අපි හිතමු අපි යම් නිෂ්පාදන සාධකයක් අරගෙන භාණ්ඩයක් හදනවා. හැබැයි මේ භාණ්ඩෙට එච්චර ඉල්ලුමක් නැහැ. ඉතින් එච්චර ඉල්ලුමක් නැතුව ඒ සාධකය ගන්න එක අපරාධ. අපි තුමු යන්ත්‍රයක් කියලා ළමයි. ලොකු මුදලක් යොදවලා යන්ත්‍රයක් අරගන්න හදනවා. හැබැයි මේ යන්ත්‍රෙන් සර්විස් එක දෙන එකට මිනිස්සු කැමති නැහැ. එතකොට ළමයි සාධකය භාවිතා කරමින් හදන භාණ්ඩෙට හොඳ ඉල්ලුමක් නැත්තම් අපි ඒ සාධක ඉල්ලන්නේ නැක අපරාධයි. ඒ නිසා මේ සියල්ල අපි බලන්න ඕනේ. නැවත මතක් කරමු අපි. කිසියම් නිෂ්පාදන සාධකයක් ඉල්ලනකොට සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණා 4ක් තියෙනවා. අංක 1. සලකා බලන සාධකයේ මිල. විකල්ප සාධකවල මිල. නිෂ්පාදන සාධකයේ ඵලදායීතාව සහ නිෂ්පාදන සාධකයේ භාවිතා කරමින් නිපදවන භාණ්ඩෙට තියෙන ඉල්ලුම. ඒක බලන්න ඕන ළමයි. සාධකෙන් හදන භාණ්ඩෙට ඉල්ලුම අඩු වෙනවා නම් ඒ සාධකේ ගන්න එක අපරාධයි. ඒ වගේ වෙලාවක වැරදි තීරණයක් ඒක. මේ කරුණු ගැන හිතන්න. දැන් සමහර විට ඔබේ විභාගය ගැන හිතලා මම මේ මාතෘකාව තව පොඩ්ඩක් වෙනස් කරනවා. මෙතන මම පොදුවේ කිව්වේ ඕනෑම නිෂ්පාදන සාධකයක් සම්බන්ධයෙන් ඉල්ලුම තීරණය කරන සාධක. දැන් ඔබේ නිබන්ධනයේ තියෙනවා වගේ බලන්න ඊට පස්සේ යටින් දානවා ශ්‍රම ඉල්ලුම කියලා. දැන් අපි ඉගෙනගෙන යනවා ඕනෑම නිෂ්පාදන සාධකයක ඉල්ලුම තීරණය කරන සාධක. අපෙන් විභාගය අහනවා ශ්‍රමය සඳහා ඇති ඉල්ලුම තීරණය කරන සාධක. තමයි ශ්‍රමයට තියෙන ඉල්ලුම තීරණය කරන සාධක කිව්වම අලුත් සාධක ගොඩක් එන්නේ නැහැ. මේ සාධක ටිකම තමයි. හැබැයි ලියනකොට සලකා බලන සාධකයේ මිල කියලා හරියන්නේ නැහැ දැන්. දැන් මොකද්ද සාධකය? ශ්‍රමය. එහෙනම් අපි කියනවා ශ්‍රමයේ මිල. නැත්තම් ඔබට කෙලිම කියන්න පුළුවන් ශ්‍රමයේ මිල කියන්නේ වැටුප් අනුපාතය. නිශ්චිතව කියන්නේ. විකල්ප සාධක මිල කියන්න එපා. ඔබ කෙලිම කියන්න ශ්‍රමයට තියෙන විකල්පේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනයේ මිල එනත අපි කියනවා පොලි අනුපාතිකය. තේරෙනවද ඔබට කියන දේ උත්තරේ නිශ්චිත කරන්න. ශ්‍රමය සඳහා ඉල්ලුම ගැන කතා කරනවා නම් පළවෙනිම කරුණ ශ්‍රමයේ මිල හෙවත් වැටුප් අනුපාතය. විකල්ප සාධකයක් ලෙස ප්‍රාග්ධනයේ මිල හෙවත් පොලි අනුපාතය. ආයි සාධකයේ ඵලදායීතාව නෙමෙයි කෙලින්ම වචනේ ශ්‍රම ඵලදායීතාව කොහොමද? ශ්‍රමය භාවිතා කරමින් නිපදවන භාණ්ඩයට ඇති ඉල්ලුම කොහොමද? ඒ නිසා ළමයි
එකම මාතෘකාව ඇතුලේ ඛණ්ඩන හැදුවා කියලා ආයි වෙන වෙනම පාඩම් කරන්න එපා. මම නිබන්ධනයේ දෙක දැම්මා. නිෂ්පාදන සාධකයක ඉල්ලුම යටතේ ඔබ මේ දැනගත්ත කරුණු ටිකම තමයි ඔබෙන් ඇහුවොත් ශ්‍රම ඉල්ලුම කියලා මෙතනට ශ්‍රමය දාලා ලියන්න. ප්‍රාග්ධනය කියලා ඇහුවොත් ප්‍රාග්ධනය අරගෙන ලියන්න. ඒ කරුණු කීපය ඔබ පැහැදිලි කරගන්න ඕනේ. මං හිතනවා මේ නිෂ්පාදන සාධකයක ඉල්ලුම කියන කාරණාවටදී අපි කතා කරපු දේවල් පොඩ්ඩක් යම් ප්‍රායෝගික සිද්ධියක් එක්කත් ඔබට ඉගෙන ගන්න පුළුවන් නම් මේ කරුණු වඩා හොඳින් තේරුම් ගන්න පහසු වෙයි කියලා. අපි පුංචි සිදුවීමක් එක්ක මේ කරුණු කීපේ නැවත සලකා බලමු. නිෂ්පාදන සාධකයක් සඳහා තියෙන ඉල්ලුම තීරණය කරන සාධක අපි පුංචි නිදර්ශනයක් එක්ක සලකා බලන්නයි හදන්නේ. අපි හිතමු වාණිජ බැංකුවක් පැත්තෙන් වාණිජ බැංකුවලට මිනිස්සු සල්ලි දාන්න, සල්ලි ගන්න නිතර දෙවේල එනවා. මේ නිසා වාණිජ බැංකුවකට මිනිස්සු ගේන තැන්පතු බාර ගන්න, මිනිස්සු Tamanගේ මුදල් නැවත ඉල්ලුවම ඒවා අපිට දෙන්න, එක්කෝ ඒ සඳහා ශ්‍රමිකයෝ, ටෙලර් කෙනෙක්, කැෂියර් කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සඳහා ATM යන්ත්‍රයක් භාවිතා කරන්න පුළුවන්. අපි දන්නවා ATM යන්ත්‍රයකත් ඔටෝමේටඩ් ටෙලර් මැෂින් කියන එකෙන් අදහස් කරන්නේ ඒවට සල්ලි දාන්නත් ඒවෙන් සල්ලි ගන්නත් පුළුවන්. වෙන වෙනම CDM කියලා මැෂිනුත් තියෙනවා. නමුත් ATM මැෂින් එකක් ඇතුලේ සාමාන්‍ය ව්‍යවහාරය තුල ওই කාරණා දෙකම කළ හැකියි. ඔහු CDM මැෂින් එකක් ගන්නත් පුළුවන්. එහෙනම් ඔබට පැහැදිලි බැංකුවකට එන ගනුදෙනුකරුවන්ට සේවය සැපයීම සඳහා ශ්‍රමය භාවිතා කරන්නත් පුළුවන්, යන්ත්‍ර භාවිතා කරන්නත් පුළුවන්. අද වෙනකොට හැම බැංකුවක්ම වගේ මේ වර්ග දෙකම භාවිතා කරනවා. එතකොට අන්න මේ සාධක වලට කරන ඉල්ලුම තීරණය කරද්දී මැෂින් ගන්නවද එහෙම නැත්නම් ශ්‍රමය ගන්නවද සංසන්දනාත්මකව මේ කරුණු ගැන හිතන්න වෙනවා. ශ්‍රමිකයෙක් වැඩට ගත්තොත් ශ්‍රමිකයෙක්ට ගෙවන්න වෙන වැටුප, සමහරකට අතිකාල, වෙනත් දීමනා, වාර්ෂිකව ගෙවන්න වෙන බෝනස් එක මේ සියලු දේ පිරිවැයක් විදියට එනවා. මැෂින් එකක් ගත්ත කියලා ඒකේ මූලික වශයෙන් වැය වෙන ගාන සහ නඩත්තු පිරිවැයක් ඇරෙන්න, පඩි වැඩි කිරීම, බෝනස් දෙන්න, එහෙම ප්‍රශ්න නිවාඩු දෙන්න එහෙම දෙයක් නැහැ. මැෂින් එක දිගටම වැඩ කරනවා. ඒතර මේ හැම දෙයක්ම සසඳලා තමයි බැංකුව තීරණය කරන්න ඕනේ ශ්‍රම සාධකයේද ගන්නෙ ATM මැෂින් එකක්ද ගන්නෙ. ඒ විතරක් නෙමෙයි ළමයි. ඒ සාධකවල ඵලදායීතාව බලන්න ඕනේ. සමහරක් විට ශ්‍රමිකයෙක් එක විනාඩියක් තුල හෝ එක පැයක් තුල ගනුදෙනුකරුවන් කී දෙනෙක් සමග කටයුතු කරනවාද? මැෂින් එකකට එක පැයක් තුල ගනුදෙනුකරුවෝ කී දෙනෙක්ට සේවා සපයන්න පුළුවන්ද බැරිද? මේ පැති ගැන හිතන්න ඕනේ. ඒවයි තියෙන අජීවී සජීවී භාවය පිළිබඳ ප්‍රශ්න වෙනම තියෙනවා. නමුත් ඵලදායීතාව පැත්තෙන් ගත්තොත් කොච්චර පිරිසකට එක පැයක් ඇතුළත සේවා සම්පාදනය කරන්න ශ්‍රමිකයට කොච්චර පුළුවන්ද? මැෂිමට කොච්චරක් පුළුවන්ද කියලා බලන්න පුළුවන්. දැන් ඒතර අපි මේ කතා කරපු නිෂ්පාදන සාධකයක ඉල්ලුම තීරණය කරන සාධකයේ මිල, විකල්ප සාධක මිල, සාධකයේ ඵලදායීතාව මේ දේවල් සංසන්දනාත්මකව තීරණය කරන්න පුළුවන්. ඒ වගේම ළමයි අපි හිතමු සමහර විට මැෂින් එකේ ඵලදායීතාව වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඔබ දකිනවා දැන් ලංකාවේ හැම වාණිජ බැංකුවක්ම වගේ CDM මැෂින්, ATM මැෂින් හයි කරලා තියෙනවා. නමුත් ඔබ දැකලා ඇති සමහර උදවිය එහෙම මැෂින් හයි කරලා තිබුණා. සල්ලි CDM මැෂින් එකට දාන්න බයයි. ඔවුන් ඊට වඩා කැමති බැංකුව ඇතුළට ගිහලා ගනුදෙනු කරන්න. කාඩ් එකක් දාලා ATM එකෙන් සල්ලි ගන්නවට වඩා ඔවුන් ගිහලා බැංකුව ඇතුළට ගිහිල්ලා පොත අප්ඩේට් කරගෙන සල්ලි ටික අරන් එන්න සමහරු කැමැත්තක් දක්වනවා. එතකොට මැෂින් හයි කළත් මිනිස්සු ඒකෙන් දෙන සේවාව ගන්නෙ නැත්තම් ඒ වයින් ලබා ගන්න සේවාවට තියෙන ඉල්ලුම අඩු වෙනවා නම් මැෂින් ගන්න එක තේරුමක් නැහැ. අපි කිව්වා මතකද කාරණාව අවසාන භාණ්ඩය සඳහා තියෙන ඉල්ලුම කොච්චරක්ද කියලා බලන්න ඕනේ. අදාළ නිෂ්පාදන සාධකයේ මගින් නැත්නම් අදාළ අවසාන භාණ්ඩයට තියෙන ඉල්ලුම බලන්න ඕනේ සාධකයක් එක්ක. මැෂින් ගත්තා වගේ නෙමෙයි, ඒ මැෂින් වලින් දෙන සර්විස් එකට මිනිස්සු කොච්චර කැමතිද? මිනිස්සු සර්විස් එක එච්චර ඉල්ලන්නේ නැත්තම් මැෂින් ගන්න එක අපරාධයි. ඒ නිසා අන්න ඒ වගේ විවිධ කාරණාවන් තියෙනවා ළමයි හැමතිස්සෙම තීරණ ගැනීම කරනකොට. නිෂ්පාදන සාධකයකට අදාළව නිෂ්පාදන සාධකයක් සම්බන්ධයෙන් අපි ඉල්ලුම තීරණය කරනකොට ඔන්න ඔය වගේ විවිධ සිද්ධාන්ත බලන්න ඕනේ. දැන් ව්‍යාපාර ආයතනවල ඒ වගේ ඕන තරම් තියෙනවා. දැන් අපි හිතමු ඔබ තව උදාහරණයකට අපි ගියොත් ආයතනයක ආරක්ෂාව සඳහා ඇතුල් වෙන්නේ කවුද, පිට වෙන්නේ කවුද, ආයතනයේ බඩු බාහිර ආදියට තියෙන ආරක්ෂාව මේව වෙනුවෙන් ඕනනම් ආයතනයකට පුළුවන් ආරක්ෂක නිලධාරීන් පිරිසක් පත් කරලා ඒ ක්‍රමවේදය පවත්වාගෙන යන්න.
ඒ වගේම ආයතනයකට පුළුවන් ආරක්ෂක නිලධාරීන් දාන්න ඕනෙත් නැහැ. අපි හිතමු CCTV කැමරා පද්ධතියක්, ඒ වගේම security එලම් පද්ධතියක්. මේ වගේ යාන්ත්‍රික පැත්තෙන්, යන්ත්‍ර පැත්තෙන් තාක්ෂණික බලම් භාවිතා කරන්න. ඒතර මේ තියෙන්නේ හැමතිස්සෙම නිෂ්පාදන සාධකයේ විකල්ප සාධක මේවා සසඳලා තමයි ආයතන තීරණ ගන්න. ඒ නිසා ළමයි ඕනම ආයතනයක ওই තත්ත්වයේ තියෙනවා. ඒ හැම ආයතනයක්ම සාධක ඉල්ලනකොට ওই කරුණු කාරණා ගැන සැලකිලිමත් වෙනවා. ඒ නිසා ඔබේ පැත්තේ තව ප්‍රායෝගිකව හිතන්න විවිධ ප්‍රායෝගික නිදර්ශන ඔබට බලන්න පුළුවන් මේ කරුණු සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරන්නේ. දැන් අපි හිතමු තවත් ඔබට පාරේ තොටේ යනකොට මේ තව පැත්තක් මම කියන්නේ ඕන තරම් ළමයි මාර්ගවල ඔබ දකිනවා උදෑසනට සවස් කාලේ ඉතා විශාල රථ වාහන තදබද ඇති වෙනවා. ඒතර මේ තදබද අවම කරන්න ඒ ප්‍රධාන වශයෙන් තදබද ඇති වෙන ස්ථානවල ආණ්ඩුවට පුළුවන් අවශ්‍ය නම් රථ වාහන හසුරවන පොලිස් නිලධාරියෙක් ශ්‍රමිකයෙක් විදියට යොදවන්න. එහෙම ශ්‍රමයේ යොදවලා මේ කාර්ය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දකිනවා පොලිස් නිලධාරීන් නැතත් රථ වාහනවල ඇති වෙන තදබද වළක්වලා ඒවා සුමටව ක්‍රියාත්මක වෙනවා හරියටම ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකක් දාලා තිබ්බොත් රථ වාහන සංඥා පද්ධතියක් දාලා තිබ්බොත්. එතකොට එතන තියෙන්නේ විකල්පයක් ලෙස ප්‍රාග්ධනය භාවිතා කිරීම. ශ්‍රමය යොදා ගන්නත් පුළුවන් ප්‍රාග්ධනය යොදා ගන්නත් පුළුවන්. ඒවයි ඵලදායීතාව කොයි වගේද? ඒවයි මිල ගණන් කොයි වගේද? ඒ හැම පැත්තක්ම සලකා බලන්න සිද්ධ වෙනවා. ඒ සියල්ල සලකා බලලා තමයි ව්‍යාපාර වෙන්න පුළුවන් ආණ්ඩුව පැත්තෙන් වෙන්න පුළුවන් මේ ඕනම තැනකදී නිෂ්පාදන සාධක සඳහා ඉල්ලුමක් ඇති වෙනවා. මම මේ ප්‍රායෝගික සිද්ධි කීපයකුත් ඔබට කිව්වේ මේවා තවදුරටත් හොඳින් අධ්‍යයනය කරන්න පහසු වෙයි. අපි ළමයි මේ පාඩමේදී නිෂ්පාදන සාධක වෙළඳපොළ ගැන කතා කළත් ඔබේ විෂය නිර්දේශයේ තුල සාධක වෙළඳපොළ කියන මාතෘකාවේ සම්පූර්ණ පාඩමේ අවබෝධයක් එන තරම් විශාල විෂය කරුණු ප්‍රමාණයක් ඔබට උගන්වන්නට නැහැ. ඔබට උගන්වන්න නියම කරලා තියෙන සීමිත විෂය කාරණා ප්‍රමාණයක් විතරයි. ඊට පරිබාහිර අනවශ්‍ය තරම් බොහෝ දේ ඔබට උගන්වමින් මේ පාඩම සංකීර්ණ තැනකට මම ගෙනියන්නේ නැහැ. නිෂ්පාදන සාධක සම්බන්ධයෙන් මේ වෙළඳපොළ ඇතුලේ ඔබේ විෂය නිර්දේශයේ මූලිකවම අවධානය යොමු කළ තියෙන සාධකයේ තමා ළමයි ශ්‍රම සාධකය. එනිසා මේ පාඩමේ මෙතනින් එහාට යම් සැලකිය යුතු කොටස් කීපයක් අපි කතා කරනවා ශ්‍රම සාධකයේ පදනම් කරගෙන අවසාන වශයෙන් ප්‍රාග්ධනයට අදාළ පොලි ගැනත් යම් පැහැදිලි කිරීමක් මම කරනවා. නමුත් මේ පාඩම මූලික වශයෙන් අපි මෙතනින් ඉදිරියට අරගෙන යද්දී ශ්‍රම සාධකයත් එක්කයි කතා කරන්නේ. මම ඉස්සෙල්ලා ඔබට ශ්‍රම සාධකයට තියෙන ඉල්ලුම තීරණය කරන පැත්ත කතා කළා. අපි මේ ඉල්ලුම, සැපයුම, අනේ කරුණුත් එක්ක ශ්‍රමය කියන සාධකය ගැනයි මෙතනින් ඉදිරියට මේ පාඩමේ සාකච්ඡා කරමින් යන්නේ. ශ්‍රමය කියන නිෂ්පාදන සාධකයේ යටතේ අපි නම් කතා කළ යුතු දෙපැත්තක් තියෙනවා. ශ්‍රමය සම්බන්ධයෙන් අපි එක පැත්තකින් කතා කරන්න ඕනේ ශ්‍රමයේ ඉල්ලුම, අනික් පැත්තෙන් කතා කරන්න ඕනේ ශ්‍රමයේ සැපයුම. එතකොට ළමයි ශ්‍රමය සම්බන්ධයෙන් ඉල්ලුම තීරණය කරන සාධක මොනවද කියලා මම ඉස්සෙල්ලා ඔබට මතක් කළා. වැටුප් අනුපාතය, ප්‍රාග්ධනීය මිල හේවත් පොලි අනුපාතය, ශ්‍රම ඵලදායීතාව, ශ්‍රමය යොදාගෙන නිපදවන භාණ්ඩ වලට තියෙන ඉල්ලුම, ඒ පැත්ත අපි කිව්වා. අපි පොඩ්ඩක් මේ ශ්‍රම ඉල්ලුම පැත්ත සම්පූර්ණ වෙන්න ශ්‍රම ඉල්ලුම් වක්‍රය කියන එකක් චුට්ටක් අපි කතා කරලා යමු. ශ්‍රම ඉල්ලුම් වක්‍රය පොදුවේ අනෙක් නිෂ්පාදන සාධක වගේම තමයි ළමයි. මේ පැත්තට අපි ගන්නවා ශ්‍රම පැය ගාන හෝ ශ්‍රමිකයන් ගාන ඕන එකක්. මේ පැත්තට දානවා අපි වැටුප් අනුපාතය. එතකොට ළමයි වැටුප් අනුපාතය තමයි ශ්‍රමයේ මිල. මෙතන තියෙන ශ්‍රම පැය ගන්න හෝ ඉල්ලන ශ්‍රමිකයෝ ගන්න. දැන් ඔබ හිතන්න මම ඉස්සලත් මේක කිව්වා. ශ්‍රමය ඉල්ලන්නේ නිෂ්පාදන ආයතනයක්. ශ්‍රමය නිෂ්පාදන ආයතනයක් ඉල්ලනකොට දෛනිකව ගෙවන්න වෙන වැටුප් අනුපාතය වැඩි වෙන්න ඉල්ලුම් කරන ශ්‍රමිකයෝ ප්‍රමාණය අඩු කරනවා. ඉහළ වැටුප් අනුපාතිකයක් යටතේ ඉල්ලුම් කරන්නේ අඩු ශ්‍රමිකයෝ ප්‍රමාණයක්. හැබැයි වැටුප් අනුපාතය පහළ යනවා නම් අඩු වැටුප් අනුපාතයක් යටතේ වැඩිපුර ශ්‍රමිකයන් ප්‍රමාණයක් ඉල්ලුම් කරන්න පුළුවන්. එතකොට ඔබට පේනවා මේ සම්බන්ධතාවය මම කලිනුත් මේක පැහැදිලි කළා. අපි ප්‍රස්තාරගත කළොත් මෙන්න මේ වගේ තත්වයක් තමයි දකින්න පුළුවන්. DL කියලා ගත්තේ ලේබර් ඩිමාන්ඩ් කියන එක ශ්‍රම ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට පහළට බැවුම්වන එක. ඔබ අහනවා නම් ඇයි මේවා සරල රේඛිය වඳින්නේ නැත්තේ කියලා. ප්‍රායෝගිකව මේ කිසිම වක්‍රයක් සරල රේඛා නොවේ. අපිට විභාගෙදී මේවා අඳින්න සාධක වෙළඳපොළ පැත්තෙන් අහන්නේ නැහැ.
ඔබ මේවා මතක තියාගන්න. ශ්‍රම ඉල්ලුම් වක්‍රය කියන එක වමේ ඉඳන් දකුණට පහළට බෑවුම් වෙනවා. හේතුව ශ්‍රමයේ මිල හෙවත් වැටුප් අනුපාතයත් ඉල්ලුම් කරන ශ්‍රමිකයන් ප්‍රමාණයත් අතර පවතින්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් නිසා. ඒක තමයි ශ්‍රම ඉල්ලුමේ පැත්ත. පොඩ්ඩක් අපි සටහනක් බලාගෙන ගියොත් කලින් ශ්‍රම ඉල්ලුම කියන එක හැඳින්නුවා පිටු අංක 5 ශ්‍රම ඉල්ලුම යනු විවිධ වැටුප් අනුපාතික යටතේ සේවා නියුක්ත කිරීමට සූදානම් ශ්‍රම පැය ගණන කොච්චර කාලයක්ද කියන එක. එක එක වැටුප් අනුපාතයට කොච්චර ශ්‍රම පැය ගණන් වැඩ කරන්න ශ්‍රමිකයෝ ප්‍රමාණයක් සේවා නියුක්ත කරනවද කියන එක. ඒ වගේම ශ්‍රම ඉල්ලුම තීරණය කරන සාධක ටික අපි කතා කරා. වන් පිටු අංක 6 ශ්‍රම ඉල්ලුම් වක්‍රය කියන කොටසේ විවිධ වැටුප් අනුපාතික යටතේ ආයතනයක් විසින් සේවා නියුක්ත කිරීමට සූදානම් ශ්‍රමයකක ප්‍රමාණය අතර සම්බන්ධය ජ්‍යාමිතිකව නිරූපණය කිරීමට කියනවා ශ්‍රම ඉල්ලුම් වක්‍රය කියලා. දැන් මම මෙතන ඔබට පෙන්නුවා වැටුප් අනුපාතික දෙකක් නේ. ඒ වැටුප් අනුපාතික යටතේ සේවා නියුක්ත කරන්න සූදානම් ශ්‍රමිකයෝ ප්‍රමාණය. ඒක ජ්‍යාමිතිකව පෙන්වන රූපේ තමයි ශ්‍රම ඉල්ලුම් වක්‍රය කියලා අපි ගන්නෙ. වැටුප් අනුපාතයේ ඉහළ යන විට සේවා නියුක්ත කරන සූදානම් ශ්‍රමිකයන් ප්‍රමාණය අඩු වන බැවින් ශ්‍රම ඉල්ලුම් වක්‍රයක් පහතට බැවුම් වෙනවා. වැටුප් අනුපාතය වැඩි කරනවා නම් ඉතා පැහැදිලිව ශ්‍රමිකයන් ඉල්ලන එක අඩු වෙනවා ළමයි. ඒක තමයි මේ වක්‍රයෙන් අපට තරම් පැහැදිලි කරන්නේ. ශ්‍රම ඉල්ලුම වගේම ඉතාම වැදගත් කාරණාවක් තමයි ළමයි ශ්‍රම සැපයුම. ඔබ මේකත් ඉතා හොඳින් ඉගෙන ගන්න ඕනේ. ශ්‍රම සැපයුම පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් ඔබට මම කළ යුතුයි. ශ්‍රම සැපයුම් වක්‍රය නැහැටි පැහැදිලි කළ යුතුයි. ශ්‍රම ඉල්ලුමට වඩා යම් කරුණු කීපයක් තියෙනවා ශ්‍රම සැපයුම සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කරන්න. මේ බලන්න ළමයි. පොඩ්ඩක් අපි මේ ටික අයින් කරලා ශ්‍රම සැපයුම කොටස යටතේ ඔබ ඉගෙනගත යුතු වැදගත් කරුණු කිහිපයක් මම මතක් කරනවා. හොඳට අහගෙන ඉන්න. ශ්‍රම සැපයුම කියන එකෙන් අපි අදහස් කරන්නේ විවිධ වැටුප් අනුපාතික යටතේ වැඩ කරන්න සූදානම් පැය ගන්න කොයි වගේද? විවිධ වැටුප් අනුපාතික අරගෙන එක් අනුපාතිකයන් තුල ශ්‍රමය සපයන්න කොච්චර ලෑස්තිද? මේකෙදි ළමයි මේ ශ්‍රම සැපයුම පිළිබඳ අපි කරන විග්‍රහය පොඩ්ඩක් අපි දෙපැත්තකින් කතා කරනවා. එකක් තමයි අපි ගන්නවා පුද්ගල ශ්‍රම සැපයුම. ඊළඟ කාරණාව අපි ගන්නවා ආර්ථිකයේ ශ්‍රම සැපයුම. මෙන්න මේ කරුණු දෙක ඔබ ඉගෙන ගන්න ඕනේ. හොඳට අහගන්න. එකක් තමයි ළමයි පුද්ගල ශ්‍රම සැපයුම, අනිත් එක තමයි ආර්ථිකයේ ශ්‍රම සැපයුම. එතකොට පුද්ගලයෙක්ගේ ශ්‍රම සැපයුම තීරණය වෙන්නේ කොහොමද? ආර්ථිකයේ ශ්‍රම සැපයුම තීරණය වෙන්නේ කොහොමද කියලා මේ කරුණු දෙකේ වෙනස ඔබ ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ. ළමයි පුද්ගලයෙක්ගේ ශ්‍රම සැපයුම කියලා ගත්තොත් විවිධ වැටුප් අනුපාතික යටතේ පුද්ගලයෝ කොච්චර පැය ගණන් වැඩ කරන්න සූදානම්ද කියන එක තමයි පුද්ගල ශ්‍රම සැපයීමකදී අපි බලන්නේ. මේක ඔබට කියනවා විවිධ වැටුප් අනුපාතික යටතේ ශ්‍රමිකයෙකු සැපයීමට සූදානම් ශ්‍රම ඒකක ප්‍රමාණය. එක වැටුප් තල යටතේ කොච්චර පැය ගණන් වැඩ කරන්න කැමතිද? ළමයි හොඳට මතක තියාගන්න පුද්ගලයෙක්ගේ ශ්‍රම සැපයීම තීරණය වෙන්න බලපාන කාරණා දෙකක් තියෙනවා. එක කාරණාවක් අපි කියනවා වැටුපෙන් ලබන උපයෝගීතාව. එහෙම නැත්නම් වැටුප කියලා කිව්වත් ඇති ළමයි. දෙවැනි කාරණාව තමයි රැකියාවෙන් ලබන උපයෝගීතාව. සාමාන්‍යයෙන් ඕනම පුද්ගලයෙක්ගේ ශ්‍රම සැපයීම කෙරෙහි බලපෑම් කරන ප්‍රධාන කාරණා දෙක මේ දෙක ළමයි. එකක් තමයි වැටුපෙන් ලැබෙන උපයෝගීතාව. තමන්ට ලැබෙන වැටුප අනුව තමයි ශ්‍රමය සපයන එක තීරණය කරන්නේ. ඔබ හිතන්න ඕනම පුද්ගලයෙක් මූලිකව ශ්‍රමය සපයද්දී බලන කාරණාව වැටුපනේ ළමයි. සමහර ආයතනවල ශ්‍රමිකයෝ එච්චර වැඩ කරන්න උනන්දු නැහැ. නිවාඩු දවසකදී වැඩට යන්න හිතන්නේ නැහැ. වැඩිපුර වෙලා වැඩ කරන්න කැමති නැහැ. හේතුව ඒ ආයතනයේ වුන්ට ගෙවන්නේ බොහොම අඩු වැටුපක් නම් වුන් කැමති නැහැ වැඩිපුර වැඩ කරන්න. ආයතනයේ සමහරක් විට වැඩිපුර කාලයක් වැඩ කරාට අතිකාල ගෙවන්නේ නැත්නම් වුන් කැමති නැහැ Tamanට හවස් කාලේදී වැඩ කරන්න. හැබැයි සමහර ආයතනවල ශ්‍රමිකයෝ ඉතා විශාල කාලයක් ආයතනය තුල වැඩ කරනවා. අපි බැලුවොත් ඒකට හේතු ඒ ශ්‍රමිකයන්ට එක්ක ඉහළ වැටුප් ගෙවනවා. වැඩිපුර වැඩ කරන කාලය සඳහා අතිකාල ගෙවනවා. ඒ නිසා පුද්ගලයෙක්ගේ ශ්‍රම සැපයීම මූලිකවම ළමයි වැටුපෙන් ලබන උපයෝගීතාවත් එක්ක බැඳිලා තියෙන්නේ. Tamanට වැඩිපුර වැටුප් ලැබෙනවා නම් වැඩිපුර කාලයක් ශ්‍රමය සපයන්න කැමතියි. Tamanට වැඩිපුර වැටුප් ලැබෙන්නේ නැත්නම් අඩුවෙන් නම් ලැබෙන්නේ වැඩිපුර ශ්‍රමය සපයන්න කැමති නැහැ අඩු කාලයක් ශ්‍රමය සපයන්න.
දෙවෙනි කාරණාව ළමයි රැකියාවෙන් ලබන උපයෝගීතාව. දැන් ඔබ මතක තියාගන්න කෙනෙක් ඇත්තටම මූලිකව ශ්‍රමය සපයද්දී Tamanට ලැබෙන වැටුප ගැන තමයි පළමු කොට හිතන්න ළමයි. 90%ක්ම බොහෝ විට තීන්දුව తీරන ගන්න මේ වැටුප මත. හැබැයි සමහර විට පුද්ගලයෙකුගේ ශ්‍රම සැපයුමට අවශේෂව බලපාන්න පුළුවන් රැකියාවේ තෘප්තිය. යම් කෙනෙක් Tamanගේ රැකියාවෙන් විශාල තෘප්තියක් ලබනවා නම් වැටුප් මට්ටම ගැන හිතලම විතරක් ඔහු තීරණ ගන්නෙ නැහැ. සමහරක් විට ඊට වඩා වැඩියෙන් සමහර විට වැඩ කරනවා. Tamanට රැකියාවෙන් ලැබෙන තෘප්තියකට බලපානවා. දැන් ඔබ හිතන්න කවුරු හරි කෙනෙක් නිවාඩු දවස්වලදී පවා සමහරක් විට දිවාරය නොබලා Tamanගේ රැකියාවේ නියුක්ත වෙනාට මහා ලොකු වැටුපක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒක කරන්නේ රැකියාවේ තෘප්තිය නිසා. අපි ගත්තොත් උදාහරණයක් විදිහට ලංකාවේ මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙන පිරිසක් වෛද්‍යවරු. මේ වෛද්‍යවරු ගත්තොත් ළමයි ලංකාවේ වෛද්‍යවරුන්ට ලෝකේ අනෙක් රටවල වෛද්‍යවරයෙක්ට තරම් ලොකු ඊටාම ඉහළ වැටුප් තල හම්බෙන්නේ නැහැ. නමුත් ලංකාවේ වෛද්‍යවරු ඊටා විශාල වශයෙන් ඊටාම ඉහළ කැපවීමකින් සේවය කරනවා. සමහර විට ඊටාම දුෂ්කර පළාත්වල ලංකාවේ ඉන්න වෛද්‍යවරු මහා පාන්දරින් ගිහිල්ලා ලෙඩ්ඩු 200 300 දවසකට පරීක්ෂා කරලා බෙහෙත් දීලා සමහරක් විට ඔවුන් හරීම දුෂ්කර ගමනකින් තමයි නැවත එන්නේ. සමහර වෛද්‍යවරු මැරෙන්න යන මිනිස්සුන්ව පුදුම විදිහට මහන්සි වෙලා කොහොම හරි කරලා බේරගන්න උපරිම උත්සාහ දරනවා. මේ වෛද්‍යවරුන්ට මිනිස්සු දෙවිවරු වගේ සලකනවා. රැකියාවෙන් නොවුන් ලබන ලොකුම තෘප්තියත් ඒකයි ළමයි. සමහර විට වෛද්‍යවරයෙක්ට Taman විසින් සුවපත් කරපු රෝගියෙක් මැරෙන්න ගිය ලෙඩෙක් බේරගත්තා මිනිස්සු ඇවිල්ලා කියනවා ඔබතුමා දෙවි කෙනෙක් වගේ මාව බේරගත්තා. ඒක වෙන රැකියාවකින් ලැබෙන්නේ නැති වෛද්‍යවරයෙක් ලබන විශේෂ තෘප්තියක්. ඒ නිසා Tamanට ලැබෙන දේ ගැන විතරක්ම හිතලා ප්‍රතිලාභය ගැන විතරක්ම හිතලා වැඩ කරන්නේ නැතුව වුන් අසීමිතව කැප වෙලා වැඩ කරනවා. මේ කොරෝනා වසංගතය තුල වුණත් ලෝකේ සෞඛ්‍ය වෘත්තිකයන් ඉතා විශාල කැපවීමකින් වැඩ කරනවා. ඒක රැකියාවෙන් ලබන තෘප්තිය. සමහරු ඒව ප්‍රතික්ෂේප කරන්න පුළුවන් එහෙම නැහැ කියලා. නමුත් බහුතරයක් දෙනෙක් ඒ ආකාරයෙන් වැඩ කරනවා අපි දකිනවා. ඒ විතරක් නෙමෙයි ළමයි අපි ගත්තොත් ආරක්ෂක අංශ ගත්තත් එහෙමයි. රටේ යුද්ධයක් තියෙන කාලේ ඉතා විශාල වශයෙන් ජාතික ආරක්ෂා තර්ජනයක් තියෙනකොට ඔවුන් Tamanගේ කාර්යභාරය කළා. අදත් ඔවුන් ඔවුන්ගේ කාර්යභාරය කරනවා. වැටුප ගැන විතරම හිතලක් නෙමෙයි. Tamanගේ රට ගැන තියෙන හැඟීමෙන්, Taman රට බේරගන්න විරෝධාර විරුවෙක්ක කියන හැඟීමෙන් ඔවුන් ලබන රැකියාවේ තෘප්තිය මත සමහරක් විට ඔවුන් රාජකාරී කළා. ඒ නිසා පුද්ගලයෙකුගේ ශ්‍රම සැපයීම සම්බන්ධයෙන් ළමයි තීරණය වෙද්දී වැටුපෙන් ලබන උපයෝගීතාව වගේම රැකියාවෙන් ලබන උපයෝගීතාවක් තියෙනවා. ඔබේ සමහර විට පාසල්වල ගුරුවරු පවා Tamanගේ වැටුප් ගැන හිතන්නේ නැතුව දිවාරය නොතකා සමහරක් විට ඔබේ ඉගෙනීම් කටයුතු වලට උදව් කරනවා. ඔවුන්ට දැන් පහසුකම් නැතත් ඔවුන්ට හැකියාවෙන් සමහරක් විට ඔවුනුත් ඔබට උගන්වනවා. ඔබේ පාසල්වල සමහරක් විට සාමාන්‍ය කාලවලදී හවස් වරුවල් දාලා උදේ පාන්දර පන්ති දාලා ඔබට උගන්වනවා. ඒ ඔබ සමත් වෙලා ඇවිල්ලා කියද්දි මම පාස් වුණා මට ඔබතුමිය උදව් කළා ඔබතුමා උදව් කළා කියලා ඒ රැකියාවෙන් ලැබෙන තෘප්තිය වෙනුවෙන් ළමයි. එසා බොහෝ දෙනෙක් තුල මේ කාරණා දෙක අපි දකිනවා. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ශ්‍රම සැපයීම තීරණය වෙන්නේ මොන සාධක මතද කියලා අපෙන් ඇහුවොත් එකක් අපි කියනවා වැටුපෙන් ලැබෙන උපයෝගීතාව. ඒ වගේම අපි ගන්න අනෙක් කාරණාව තමයි රැකියාවෙන් ලැබෙන තෘප්තිය. මම මේ කිව්ව දේවල් වලට අමතරව තවත් සමහරක් විට ළමයි මෙන්න මේ වගේ දේවලුත් තියෙන්න පුළුවන්. සමහර අය ගෙදර ඉන්න හරි අකමැති. උන් නිතර කන්තෝරුවට යන්න කැමති. ඒ කන්තෝරුවේ තියෙන වැඩ පරිසරය Tamanටම කියලා පරිගණකයක් තියෙනවා. Tamanටම කියලා හොඳ සැප පහසු පුටුවක් මේසයක් තියෙනවා. Taman සමහරක් විට කැමති පිරිසක් කාර්ය මණ්ඩලයේ ඉන්නවා. එසා සමහරු හරි ආසාවකින් කැමැත්තකින් ගෙදර ඉන්න නැතුව වැඩට යනවා. තව විවිධ හේතු තියෙන්න පුළුවන් ඒ වගේ අයට. නමුත් ඒවත් ළමයි රැකියාවෙන් ලබන තෘප්තිය තමයි. ඒව නිසාත් සමහරක් අය වැඩ කරනවා ඕනතරම් අපට දකින්න පුළුවන්කම තියෙනවා.
තමයි ඊළඟට ආර්ථිකයේ ශ්‍රම සැපයීමට යන කලින් මේ පුද්ගල ශ්‍රම සැපයුම් වක්‍රය ගැනත් පොඩ්ඩක් ඔබට පැහැදිලි කරලා යන්නේක හොඳයි කියලා මම හිතනවා. මේ වර ළමයි. දැන් අපි යම්කිසි ශ්‍රම සැපයුම් වක්‍රයක් මේකේ ඇඳලා පෙන්වන්න උත්සාහ කළොත් ඔබ හිතන්න මම මේ පැත්තට දානවා පැය. මේ පැත්තට ගන්නවා වැටුප් අනුපාතය. ළමයි ඕනම කෙනෙක්ට දවසකට තියෙන්න පැය 24යි. මම මේ සරල නිදර්ශනයක් ගන්න ඔබට මේ කතාව පැහැදිලි කරන්න. පැය 24යි තියෙන්නේ. අපි මේක වෙන් කරගමුකෝ පැය 6 ගානේ. 18යි 24යි. කිසි කෙනෙක්ට ළමයි ඔතනින් එහා දවසකට වැඩ කරන්න බෑනේ. හරි. ඒ වගේම හොඳින් තේරුම් ගන්න මේ පැත්තේ වැටුප් අනුපාතය තීරණය කරලා තියෙනවා. ළමයි කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ පැය 24ම වැඩ කරන්න යන්නේ නැහැ. ඒක අසාමාන්‍ය. එහෙම වෙන්න බෑ. වැඩි කාලයක් වැඩ කරන්න පුළුවන්. ඔබ හිතන්න මෙහෙම. මේ වක්‍රේ පටන් ගන්නකොට කිසිම වැටුපක් ලැබෙන්නේ නැත්නම් වැඩ කරන්න සාමාන්‍ය මිනිස්සු කැමති නැහැ. මේක සාමාන්‍යයෙන් අපි බිඳුවෙන් පටන් ගන්නවා. තමයි හිතන්න කෙනෙක් රැකියාවක් සපයන්න ශ්‍රම වෙළඳපොළට ගිය අලුත එයාට අත්දැකීම් ලොකුවට නැහැ. එයාට පුහුණු වීම ලොකුවට නැහැ. ලොකු ඉලක්කම් වල වැටුප් හම්බෙන්නේ නැහැ. හැබැයි පුංචි වැටුපකට හරි වැඩ කරන්න කැමති වෙනවා. දැන් අපි හිතමු ළමයි කවුරු හරි කෙනෙක්ට රස්සාවක් නැතුව දැන් A level කරලා ගෙදරට වෙලා ඉන්නව රස්සාවක් හොය හොය. එයාට මොකක් හරි රස්සාවක් හම්බුනොත් වැඩ කරන්න යන බලාගෙන එයා ඉන්නේ. මොන කොන්දේසි යටතේ වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු කවුරු හරි කෙනෙක්ට කියනවා පැය 8ක් වැඩ කරන්න ඕනේ දවසකට. හැබැයි මුළු දවසටම ගෙවන්නේ රුපියල් 1000යි. එයා කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ මං කැමතියි. හේතුව ළමයි මුලදී එහෙම තමයි. රස්සාවක් නැතුව ඉන්නකොට 7-5ක් අතේ නැතුව තියෙද්දි පැය 8ක් වැඩ කරන්න කියනවා දවසකට 1000ක් දෙන්නම් කියලා. ඕක කැමති වෙනවා. සමහරක් විට ඔන්න තව ටික කාලයක් යනකොට උහුට කියනවා පැය 12ක්ම වැඩ කරන්න. පැය 12ක්ම වැඩ කරන්න රුපියල් 2000ක් දවසකට දෙන්න. දැන් 2000ක් දෙන්නම් හැබැයි 12ක්ම වැඩ කරන්න. ඕක කැමති වෙනවා. නේ? ඔහොම උඩට එනවා ළමයි. දැන් හේතුව කෙනෙක් හැමතිස්සෙම ළමයි ආදේශනයක් කරනවා. Tamanගේ විවේකය හා වැඩ කිරීම. දැන් රස්සාවක් නැතුවම ඉන්න කෙනාට ඕන තරම් තියෙන විවේකයෙන් ළමයි. ඒ නිසා ඒක වටින්නේ නැහැ. ඒ නිසා එයා කැමති වැඩ කළා කීයක් හරි හොයන්න. ඒතකොට එයා පැය 8ක රස්සාවට ගියා රුපියල් 1000යි. එයාට කියනවා තව 1000ක් වැඩි කරන්නම් හැබැයි තව පැය 4ක් වැඩ කරන්න. එයා කැමති වෙනවා. ඔහොම ළමයි Tamanගේ වැටුප වැඩි වෙනකොට වැඩිපුර වැඩ කරන්න කියලා කියද්දි මිනිස්සු කැමති. ඔහොම වැඩ කරගෙන යනවා. එහෙම යද්දි ඔබට පේනවා එහෙනම් මේ ශ්‍රම සැපයුම් වක්‍රයේ පුද්ගලයෙක්ගේ ඉහළට බෑවුම් ස්වභාවයක් තමයි තියෙන්නේ. ඔන්න ඔහොම උඩට යනවා ළමයි. හැබැයි ඔබ හොඳට කල්පනා කරන්න ළමයි මම මේ කියන කතාව මෙහෙම ඉහළට යද්දි යම් පුද්ගලයෙක් සමහරක් විට නොදැනීම දවසකට ඉතා විශාල කාලයක් පැය 18ක් විතර උන දැන් වැඩ කරනවා. මම මේ කියන්න යන සිද්ධිය අපේ රටවල් වලට එච්චර ගැලපෙන්නේ නැති වුණත් ලෝකෙ ටිකක් දියුණු රටවලට මේ කතාව අදාළයි ළමයි. ලෝකෙ ඊටාම දියුණු රටවල් ගත්තොත් ඉහළ වැටුප් අනුපාත වලට ආවට පස්සේ දැන් Tamanට ලොකු වැටුපක් හම්බ වෙනවා. හැබැයි ලොකු වැටුපක් හම්බුණාට ඔහු බලනවා දැන් පැය 18ක් විතර වැඩ කරන්න වෙලා දවසට. පැය 6යි පොඩි විවේකයක් තියෙනවා. ළමයි මම ඉස්සෙල්ලත් කිව්වා මිනිස්සු වැඩිපුර කැමති Tamanට නැති දේ වෙනුවෙන් ආදේශනය කරන්න. විවේකයේ ඇතිතරම් තියෙනකොට මිනිස්සු කැමති වැඩ කරලා විවේකේ කැප කරන්න. හැබැයි දිගට වැඩ කරනවා මෙලෝ විවේකයක් නැතුව. දැන් අන්න මිනිස්සු කැමති වැඩ කරන එක කැප කරලා පොඩ්ඩක් විවේක ගන්න. ඒ නිසා ඉහළම වැටුප් තලවලට ආපු කෙනෙක්
තවත් තමන්ගේ වැටුප වැඩි වෙනවා නම් තවත් වැටුප ඉහළ යනවා නම් සාමාන්‍ය ළමයි වැඩ කරන එක අඩු කරන්න ගන්නවා. ඒ නිසා අපි කියනවා මේ පුද්ගල ශ්‍රම සැපයුම් වක්‍රය මෙහෙම ඉහළට ගිහිල්ලා පොඩි ආපස්සට නැමුණු ගතියක් තියෙනවා කියලා. මෙන්න මෙහෙම නැමිලා යනවා. සමහරව හැබැයි මේක මෙන්න මෙහෙම නමනවා. ඒක වැරදි ළමයි. හේතුව වැටුප වැඩිවීමත් එක්ක අපි මේක ඇදලා පෙන්නනවා. වැටුප වැඩි වෙනවා. වැටුප වැඩිවීමත් එක්කලා වැඩ කරන පැය ගන්න අඩු කරනවා. හැබැයි මේ වගේ තත්වයන් මම පැහැදිලිව ඔබට කිව්වා ලෝකේ දියුණු රටවල දකින්න පුළුවන් වුණාට අපේ වගේ රටවල දකින්න බෑ ළමයි. හේතුව අපේ වගේ රටවල මෙහෙම ආපස්සට නැමිච්ච ඒවා නෑ ළමයි. තියෙන්නේ දිගට මුඩට යන ඒවා තමයි. හේතුව ඒකට ලංකාව වගේ රටක මිනිස්සෙක් අවුරුදු බර ගාණක් වැඩ කරලා සමහරවිට අවුරුදු 50 60 වෙනකම්ම වැඩ කළා මහා ඉහළ වැටුප් තලවලට එන්නේ සීමිත පිරිසක්. ගොඩක් අය රුපියල් 30000ක් 40000ක් 50000ක් වෙනකම් හම්බ කරනවා. හැබැයි ඔවුන්ගේ ජීවිත කාලේ ගොඩාක් ගෙවිලා ඉවරයි. එතකොට ඔවුන්ට තව වැඩියෙන් හම්බුණාට කැප කරන්න කියලා දෙයක් නෑ. ඔවුන් එතකොට විශ්‍රාම ගිහිල්ලා. ලෝකේ දියුණු රටවල සමහරක් විට ඊටාම අඩු වයසේ ඉන අවුරුදු 20 30 30 වෙනකොට ලොකු වැටුප් තලවලට ඇවිල්ලා. ඒතර තවත් වැටුප වැඩි වෙනව නම් ඕන් කරන්නේ අන්න ටක් ගාලා ශ්‍රමයේ සපයන එක අඩු කරනවා. ඒ නිසා ලෝකේ දියුණු රටවල මේකේ ආපස්සට නැමුණු ස්වභාවයක් දකින්න පුළුවන්. අපි වගේ රටවල මේ ආපස්සට නැමුණු ස්වභාවය අපිට දැක් ගන්න හරිම අමාරුයි. ඒ தත්ත්වෙ මතක තියාගන්න. එහෙනම් පුද්ගල ශ්‍රම සැපයුම් වක්‍රය ගත්තොත් ළමයි මෙබඳු ආකාරයේ තත්ත්වයක් ඔබට දැක ගන්න පුළුවන්. ඉහළට බෑවුමුණ ස්වභාවයක් දකින්න පුළුවන්. ඒ தත්ත්වය ගැන පොඩි සංඛ්‍යා සහිත ඔබට මේක පැහැදිලි කරනවා පොඩ්ඩක් සටහන බලාගෙන යමු. 6 වෙනි පිටුවේ අන්තිමට ඔබට කියනවා ඕනෑම පුද්ගලයෙක්ට වැඩ කිරීමට දිනකට ඇත්තේ පැය 24ක්. යනෝ ශ්‍රම සැපයුම දක්වන අක්ෂයේ උපරිම අගය පැය 24ක්. මේ අක්ෂර ගත්තේ පැය 24යි. මෙම සීමිත කාලයෙන් යම් කොටසක් වැඩ කරනවා යනු විවේකයේ අහිමි කර ගැනීම. එසේ අහිමි වන විවේකයේ වෙනුවෙන් ඔහු අපේක්ෂා කරන ගෙවීම තමයි වැටුප කියලා කියන්නේ. ඒතර පුංචි වගුවක් ඔබට දෙනවා පැය ගාන දාලා පැයක වැටුප දාලා ඔබට වැටුප් ආදායම හදන්න පුළුවන් විවේකේ හදා ගන්න පුළුවන්. හදලා මේ විදිහේ රූප සටහනක් මෙතන ඇඳලා ගන්න පුළුවන්. හැබැයි ළමයි මේකේ තියෙන රූපය ඇඳොත් එන්නේ කෙලින්ම ඔබට සරල රේඛාවක්. මේක නිසා යටින් කියනවා. නමුත් ඉහත ආකාරයේ සරල රේඛීය ශ්‍රම සැපයුම් වක්‍රයක් තාත්වික නැහැ. ওই දත්තයන් යාකල් ඇඳොත් ඒ වෙන්නේ සරල රේඛාවක්. ඒක තාත්වික නැහැ. ඒට හේතුව කොතරම් ඉහළ වැටුපක් ලැබුණත් කිසිම පුද්ගලයෙක් දවසකට පැය 24ක් වැඩ කරන්නේ නැහැ. එන උපරිම ශ්‍රම සැපයුම් ප්‍රමාණය 24ට වඩා අඩු වගේක් තමයි ගන්න ඕනේ. ඒ වගේම ළමයි ඔබට මතක තියාගන්න වෙනවා. ඒ නිසා සාමාන්‍ය මේ ශ්‍රම සැපයුම් වක්‍රය ඉහළට යන ආකාරයක් දකින්න පුළුවන්. මෙසේ ශ්‍රම සැපයුම් වක්‍ර ඉහළට යනවා වගේම දියුණු රටක මේක ආපස්සට නැමුණු ස්වභාවයක් ගන්න පුළුවන්. මෙසේ ශ්‍රම සැපයුම් වක්‍රය ආපසු නැමීමට හේතු වන්නේ ශ්‍රමයේ ආදේශන හා ආදායම් ප්‍රතිවිපාකයයි. ශ්‍රමිකයන් පහළ වැටුප් මට්ටම් වලට මුහුණ දෙද්දී ආදේශන ප්‍රතිවිපාකයේ බලවත්. ඒ කියන්නේ විවේකයේ ආදේශනය කරන්න කැමැති. එනම් විවේකයේ වෙනුවට ඉහළ යන වැටුප ආදේශ කරනවා. එහෙත් ඊතා ඉහළ වැටුප් මට්ටමක් කරා ළඟා වූ පසු යටකී ආදේශන ප්‍රතිවිපාකයේ ඉක්මවල ආදායම් ප්‍රතිවිපාකයේ බලවත් වෙනවා. ඉහළ මට්ටමකදී ආදායම හොඳයි. ඒ නිසා ආදායම හොඳ නිසා විවේකයේ තමයි බලාපොරොත්තු වෙන්නේ. වැඩිපුර විවේකීව සිටීමට පුද්ගලයන් කැමැත්තක් දක්වනවා. ඒත් මේ ආපස්සට නැමුණු ස්වරූපයේ සෑම රටකම දකින්න පුළුවන් කමක් නැහැ. ඒක සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ වගේ ඉහළට යන ශ්‍රම සැපයුම් වක්‍රයක් කියන එක ඔබ මතක තියාගන්න ඕනේ. ළමයි ඊළඟට අපි දැන් කතා කළේ පුද්ගල ශ්‍රම සැපයුම. තව කොටසක් අපි තේරුම් ගත යුතුයි. ඒ තමයි ආර්ථිකයක ශ්‍රම සැපයුම කියන කාරණාව. ආර්ථිකයක ශ්‍රම සැපයුම තීරණය වෙන්නේ මොන වගේ සාධකත් එක්කද කියන එකයි අපි දැන් ඊළඟට මේ සාකච්ඡාවේදී ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආර්ථිකයක ශ්‍රම සැපයුම. අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ පුද්ගල ශ්‍රම සැපයුම. අපි ගමු ළමයි ආර්ථිකයක් සම්බන්ධයෙන් ශ්‍රම සැපයුම. එතකොට යම් කාලයක් තුල ආර්ථිකයේ කොච්චර ශ්‍රම සපයන්න මිනිස්සු ප්‍රමාණයක් ලෑස්තිද කියන එක අපි ආර්ථිකයක ශ්‍රම සැපයුම කියන එකේදී සලකනවා. තමයි ආර්ථික ශ්‍රම සැපයුම තීරණය වෙන්න ප්‍රධාන වශයෙන් ආර්ථිකයක ශ්‍රම සැපයුම තීරණය වෙන්න බලපාන කරුණු 4ක් තියෙනවා. කිසියම් කාලයක් තුල ආර්ථිකයක කොච්චර කාලයක් ශ්‍රමය සපයන්න මිනිස්සු ලෑස්තිද? කොච්චර පැය ගාණක් ශ්‍රමය සපයන්න ලෑස්තිද කියන එක තමයි ආර්ථිකයේ ශ්‍රම සැපයුම කියන එකෙන් අපි සලකා බලන්නේ. පළවෙනි කරුණ තමයි මෙතනදී ගන්න ජනගහනය හා ව්‍යුහය.
කොච්චර ජනගහනයක් ඉන්නවද? ඒ වගේම වැදගත් ළමයි ජනගහනයේ ව්‍යුහය. ව්‍යුහය කියලා ගන්න විශේෂයෙන් අපි වයස් ව්‍යුහය ළමයි. දැන් අපි ගත්තොත් විශේෂයෙන් මේක සාමාන්‍යයෙන් අපි වර්ග කරන්නේ 15ට අඩු කොච්චරයි ඉන්නවද? 15 59 අතර කොච්චර ඉන්නවද? 60 පැනපු අය කොච්චර ඉන්නවද? ඔබ දන්නව ළමයි 15 කියන එක ගන්න අපි ඇත්තටම ශ්‍රම බලකායත් එක්ක. ශ්‍රම බලකායට ගන්න 15ට වැඩි පිරිස කියලා ඔබ දන්නවා. සබ් 15ට අඩු කට්ටිය අපි ගන්නවා ළමා කියලා. 60 පැන්නම අපි කියනවා වියපත් කියලා. ඒතර ඔබ හිතන්න එපා මැද්ද තරුණයි කියලා. 15 59 නේ. මේ 15 59 කියලා කියන්නේ වැඩ කළ හැකි වයස කියන එක. වැඩ කරන්න පුළුවන් වයස. එතකොට යම් රටක යම් ආර්ථිකයක ශ්‍රම සැපයුම වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා ඒ රටේ ජනගහනය තුල ඉන්න ව්‍යුහයේ 15 59 කාණ්ඩේ ඉන්න පිරිස වැඩි වෙන්න ඕනේ. අන්න එතකොට ශ්‍රම සැපයුම වැඩි. හැබැයි අනිත් පැත්තෙන් ඔබ තේරුම් ගන්නකො රටක ජනගහනයේ 60 පැනපු පිරිස නම් වැඩිපුර ඉන්නේ. ඒ කියන්නේ ශ්‍රම සැපයීමේ අඩුවක් තියෙයි. ළමයි නම් වැඩිපුර ඉන්නේ. අන්න ශ්‍රම සැපයීම අඩු වෙයි. ඒ නිසා ආර්ථිකයක ජනගහනය සහ ඒ ජනගහනයේ වයස් ව්‍යුහය අනුව තමයි තීරණය වෙන්නේ ආර්ථිකයේ ශ්‍රම සැපයීම. ලෝකේ සමහර රටවල් ඉහළ ශ්‍රම සැපයීමක් දකින්න පුළුවන් රටවල්. ඒක එන්නේ මේ ව්‍යුහයත් එක්කලා. දෙවෙනි කාරණාව ශ්‍රම බලකාය. කොච්චර පිරිසක් ඉන්නවද ආර්ථිකයේ ශ්‍රම බලකාය නැත්නම් අපි කියන ශ්‍රම හමුදාව. ඔබ දන්නවා ශ්‍රම හමුදාව ශ්‍රම බලකාය කියන එක අපි නිර්වචනය කරනවා. කොහොමද නිර්වචනය කරන්නේ මතක් කරන්න. අපි කියනවා ඉතා පැහැදිලිව මෙතනින් පස්සේ ගන්න. වයස අවුරුදු 15ට වැඩි වෙන්න ඕනේ. කිසියම් ආර්ථික ප්‍රතිලාභයක් උදෙසා දැනටමත් ශ්‍රමයේ සපයන සේවා නියුක්ත හෝ ශ්‍රමයේ සැපයීම සඳහා සූදානමින් සිටින සේවා වියුක්ත සියලු දෙනාට අපි කියනවා රටක ශ්‍රම බලකාය කියලා. ලංකාවේ 15ට වැඩි පිරිස තමයි ශ්‍රම බලකායට ගන්න. ඉතින් ළමයි එතකොට රටේ ජනගහනය කොච්චර හිටියත් ඒ ජනගහනයේ 15ට වඩා වැඩි පිරිස හිටියට දැන් උදාහරණයක් මම මෙතනදී ඔබට කිව්වා 15 59 කාණ්ඩයේ වැඩි වෙන තරමට ශ්‍රම සැපයීම වැඩි වෙන්න පුළුවන් කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ 15 59 කාණ්ඩයට ඇතුළත් වෙන පිරිසගෙන් කොයිතරම් පිරිසක් ආර්ථික ප්‍රතිලාභයක් වෙනුවෙන් රස්සාවක් කරනවා හෝ කරන්න කැමැත්තෙන් ඉන්නවද? සේවා වියුක්ත හෝ සේවා නියුක්තව ඉන්නවද? මේ 15 59 ඇතුලේ සමහරක් පිට අධ්‍යාපනය ලබන අය, ගෘහණීන් විදිහට ඉන්න අය, කැමැත්තෙන් රස්සා නොකර ඉන්න අය, ආබාධිත වෙච්ච අය ඕන තරම් ඉන්නව ළමයි. ඒතර ඒ අය ශ්‍රම බලකායට එන්නේ නැහැ. අන්න එතකොට රටේ ශ්‍රම සැපයීමේ වෙනසක් වෙන්න පුළුවන්. තව එකක් තමයි ශ්‍රම බලකායේ පුද්ගලයෙක් වැඩ කරන සාමාන්‍ය කාලය කොච්චරද? දැන් ශ්‍රම බලකායේ ඉන්න පිරිසෙන් එක්කෙනෙක්ගේ සාමාන්‍ය වැඩ කාලය කොච්චරද? සාමාන්‍ය එක්කෙනෙක් දවසට පැය කීයක්ද වැඩ කරන්නේ? පැය 6ක්ද වැඩ කරන්නේ? පැය 8ක්ද වැඩ කරන්නේ? එන්න ඒ කාරණාවත් බලපානවා සමස්ත ආර්ථිකයේ ශ්‍රම සැපයීමට. කොයිතරම් කාලයක් අවසානයේදී මිනිස්සු ශ්‍රමයේ සපයයි. ඒ වගේම ශ්‍රම හමුදාව සතු නිපුණතා හා කාර්යක්ෂමතාව ළමයි. ඔබ අහලා ඇති ওই ජපානයේ වගේ රටවල් ගත්තම ඊටාම නිපුණ කාර්යක්ෂම ශ්‍රම හමුදාවක් ඉන්නවා. ඒ වගේ රටවල ආර්ථිකයේ ශ්‍රම සැපයීම ඊටාම හොඳ මට්ටමක තියෙනවා. ඒ නිසා ආර්ථිකයක් තුල ඉන්න ශ්‍රම හමුදාව කොච්චර නිපුණ ශ්‍රම හමුදාවක්ද? හොඳින් පුහුණු වෙච්ච ශ්‍රම හමුදාවක්ද? කොච්චර කාර්යක්ෂමව වැඩ කරන ශ්‍රම හමුදාවක්ද? ඒක බලපානවා ශ්‍රම සැපයීම සඳහා. නිසා මෙන්න මේ කාරණා ටික ඔබ මතක තියාගන්න. මේකට අවශේෂව සමහර පොත්වල ළමයි වෙන මේ කරුණත් සඳහන් කරනවා ආර්ථිකයේ වැටුප් මට්ටම කියලා. හේතුව ඔබ දැකලා ඇති ලංකාවේ සමහරු අපේ රටේ රස්සා කරන්නේ නැතුව විවිධ රටවල් වලට යනවා රස්සා කරන්න ඒ රටේ වැටුප් මට්ටම් වැඩි කියලා. ඒ නිසා සමහරක් විට ඒ ආර්ථිකවල තියෙන වැටුප් මට්ටම් මතත් සමහරක් විට ඒ රටවල ශ්‍රම සැපයීමේ වැඩිවීම තියෙන්න පුළුවන්. නිසා පොදුවේ ආර්ථිකයක් විදිහට ගත්තොත් ආර්ථිකයේ ශ්‍රම සැපයීම තීරණය කරන සාධක කියලා ඔබ ගත යුතුයි. ජනගහනය හා එහි ව්‍යුහය කියන්නේ වයස, ශ්‍රම බලකාය, ශ්‍රම බලකායේ එක් පුද්ගලයෙක් සාමාන්‍යයෙන් වැඩ කරන කාලය, ශ්‍රම හමුදාවේ නිපුණතා සහ කාර්යක්ෂමතා සහ වැටුප් මට්ටම් කියන ඒවාත් ගන්න පුළුවන්. ඒතර ඔබ සමහරක් විට නැවත අහන්න පුළුවන් රයිට් පුද්ගල ශ්‍රම සැපයීම අපි කතා කළා හිතීරක, ආර්ථිකයේ ශ්‍රම සැපයීම කතා කළා හිතීරක. පුද්ගල ශ්‍රම සැපයීම වක්‍රයක් ඉහළට යනවා වගේ ආර්ථිකයේ ශ්‍රම සැපයීම වක්‍රයට මොකද වෙන්නේ කියලා ආර්ථිකයේ ශ්‍රම සැපයීම එදෙන්නේ ළමයි පුද්ගල ශ්‍රම සැපයීම වක්‍ර එකතු වෙලා තමයි. එසා පොදුවේ අපි කියනවා ආර්ථිකයේ ශ්‍රම සැපයීම වක්‍රයත් පොදුවේ
ඉහළට යන වක්‍රයක් විදිහට තමයි අපි කතා කරන්නේ. මේක ඉහළට යන ස්වභාවයෙන් පෙන්වන්නේ පුද්ගල ශ්‍රම සැපයුම් වක්‍රවල එකතුවක් විදිහට ආර්ථිකයේ ශ්‍රම සැපයුම් වක්‍රය නිර්මාණය කරනවා කියන එක. ඔබේ පැත්තෙන් ආර්ථිකයේ ශ්‍රම සැපයුම හඳුන්වලා හි තීරක ටික ලියලා ඔබට කරුණු කීපය සනාථ කරගන්න පුළුවන්. අවසාන වශයෙන් ශ්‍රමය සම්බන්ධයෙන් තව කතාවක් ඔබට කියනවා ශ්‍රම වෙළඳපොලේ සමතුලිතය. ළමයි දැන් ඇත්තටම ඒක ඔබට ඉගෙන ගන්න එක අසීරු දෙයක් නෙමෙයි. ඔබ දන්නව ඕනෑම වෙළඳපොලක සමතුලිතය එන්නේ ළමයි ඉල්ලුම හා සැපයුම කියන දෙන්නගේ තුලනයක් එක්ක. ඉතින් අපි කියනවා ශ්‍රම වෙළඳපොළ සම්බන්ධයෙන් අපි ගත්තොත් මේ පැත්තේ ශ්‍රමිකයන් මේ පැත්තේ වැටුප් අනුපාතය අපි දැම්මොත් හොඳට බලන් ඉන්න ළමයි අපි දැන් කතා කළා ශ්‍රම ඉල්ලුම් වක්‍රය ඒක එන්නේ පල්ලෙහාට. අපි දැන් කතා කළා ශ්‍රම සැපයුම් වක්‍රය demand labor supply එක SL මෙතන labor demand එක DL. එතකොට ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුම හා සැපයුම කියන කාරණා දෙක මත තමයි ශ්‍රම වෙළඳපොලේ වැටුප් අනුපාතය තීරණය වෙන්නේ. ඒ වගේම සේවා නියුක්ත කරන ශ්‍රම ප්‍රමාණය තීරණය වෙන්නේ. ඕක තමයි ශ්‍රම වෙළඳපොලේ සමතුලිතය කියලා අපි ගන්න. ශ්‍රමයට තියෙන ඉල්ලුම හා සැපයුම අනුව තමයි ශ්‍රම වෙළඳපොලේ වැටුප් මට්ටමත් ඒ වගේම සේවා නියුක්ත කරන ශ්‍රම ප්‍රමාණයක් තීරණය වෙන්නේ. සමහර ශ්‍රම වෙළඳපොළවල් වල ළමයි ඉහළ වැටුප් මට්ටම් තීරණය වෙනවා. සමහර වෙලාවට පහළ ඒවා තීරණය වෙනවා. ඒ සියල්ලට හේතු වෙන්නේ ශ්‍රමය සඳහා පවතින ඉල්ලුම් හා සැපයුම් තත්ත්වයන්. ඒ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මේ කියනවා තරගකාරී ශ්‍රම වෙළඳපොළක සමතුලිත වැටුප් අනුපාතිකය හා සමතුලිත සේවා නියුක්ති මට්ටම තීරණය වෙන්නේ ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුම් සැපයුම් වක්‍ර ඡේදනය වන අවස්ථාවේදී. මේ අවස්ථාවේදී. ඒතර ඔබට රූප සටහන ඇඳලා පැහැදිලි කරන්න පුළුවන් සමතුලිත වැටුප් අනුපාතිකය කීයද හා සමතුලිත ශ්‍රම සේවා නියුක්තිය කොච්චරක්ද කියන එක මේ රූප සටහන යටතේ. අපි ළමයි ශ්‍රමය කියන සාධකය පිළිබඳවයි සාකච්ඡා කරමින් ඉන්න සාධක වෙළඳපොළ යටතේ. එතකොට අපි ශ්‍රමය සම්බන්ධයෙන් කතා කළා ශ්‍රම ඉල්ලුම, ඒ වගේම කතා කළා ශ්‍රම සැපයුම, ශ්‍රම ඉල්ලුම් වක්‍රය, ශ්‍රම සැපයුම් වක්‍රය මේවා තීරණය කරන සාධක ඔබ සාධක වෙළඳපොළ තුල ශ්‍රමය කියන සාධකයේ සම්බන්ධයෙන් ශ්‍රම ඉල්ලුම හා සැපයුම යටතේ බොහෝ කරුණු ටිකක් දැන් ඉගෙන ගත්තා. අපි ඊළඟට කතා කරන්න හදන කොටස හරි වැදගත්. ඔබේ මේ සාධක වෙළඳපොළ කියලා විෂය නිර්දේශයට එක් කරපු අලුත් කොටසත් එක්කලා මෙන්න මේ ඊළඟට අපි කතා කරන්න හදන මාතෘකාවල ලොකු වැදගත්කමක් තියෙනවා ළමයි. විශේෂයෙන්ම ශ්‍රම වෙළඳපොළක සමතුලිත ශ්‍රම ඒකක සංඛ්‍යාව තීරණය කරන ආකාරය ගැන ඔබෙන් විභාගය අහන ප්‍රශ්නයකට පිළිතුරක් ගොඩනගා ගැනීම සඳහා ශ්‍රම වෙළඳපොළ තුල ඔබ ඉගෙනගත යුතු තව වැදගත් සංකල්ප තුනක් ගැනයි අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ. තමයි ඔබට පේනවා පිටු අංක 9 කාරණා තුනක් අරන් තියෙනවා. මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතය, ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය සහ ආන්තික අයභාර නිෂ්පාදිතය කියලා. මෙන්න මේ සංකල්ප තුන ගැන ඔබ හොඳින් ඉගෙන ගන්න එක ඉතා වැදගත්. මෙතනින් එහාට අපි ශ්‍රම වෙළඳපොළක සමතුලිත සේවා නියුක්තිය කියන කාරණාවට අදාළ කොන්දේසියක් ඉගෙනගෙන ඒ හරහා පොඩි ගණනය කිරීමකුත් කරනවා. එසා ඒ කරුණු වෙනුවෙන් මේ ටික ඔබ ඉගෙන ගත යුතුයි. මේ නම් ඔබට අහද්දී පොඩි අලුත් ගතියක් වගේ තිබුණට ඔබ දන්නම කරුණු ටිකක් වෙන වෙන වචන වලින් තමයි මෙතන තියෙන්නේ. මම මේ කරුණු තුන ඔබට මුලින්ම පැහැදිලි කරලා දීලා ඉන්නම්. හොඳින් අහගෙන ඉන්න. පළවෙනි එකේ ඔබට කියන්නේ මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතය. මේ ශ්‍රමය හා සම්බන්ධ වෙච්ච නිමයුම් සංකල්ප කීපයක් තමයි අපි කතා කරන්නේ. ශ්‍රම සාධකය හා සම්බන්ධ වෙච්ච නිමයුම් සංකල්ප. නැත්නම් අපි කියනවා ශ්‍රම සාධකය හා සම්බන්ධ වෙච්ච ඵලදා සංකල්ප කීපයක් ගැනයි මේ කතා කරන්නේ. පළවෙනි එක මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතය. මම පොඩ්ඩක් ළමයි මේක ඉංග්‍රීසි වචනයත් මතක් කරනවා කෙටි යෙදුම් සඳහා අපට පාවිච්චි කරද්දී ඒක වැදගත් වෙනවා. total physical product. අපි මේක කියනවා TPP කියලා. මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතය. total physical product. මම ඔබට පුංචි දෙයක් මතක් කරනවා ඒකම. ඔබ නිකන් හිතන්න ළමයි මේ මැද්දේ තියෙන P අකුර අයින් කරා නම් TP කියන එක මීට කලින් ඔබ අහලා තියෙනවා. මොකක්ද TP කියන්නේ? මුළු ඵලදාව. මේ මැද්දේ ද්‍රව්‍යමය කියන එක අයින් කරා නම් එන්නේ මුළු නිෂ්පාදිතය. මුළු නිෂ්පාදිතය කියන්නේ මුළු ඵලදාව. ඔබ මීට කලින් නිෂ්පාදනය කියන කොටස මේ පාඩමේ ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තන ළමයි මුළු ඵලදාව කියලා සංකල්පය. හොඳට මතක තියාගන්න. කිසි වෙනසක් නැහැ.
ඒ මුළු ඵලදාව කියලා ඔබ ඉගෙනගත්ත සංකල්පෙම තමයි මේ මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතය කියලා කියන්නේ. ඒ සමයිකයි ඔබට කිව්ව ඔබ දන්න දේවල් ටිකක් මේ කියන්නේ මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතය total physical product TPP කියන්නේ ඔබ ඉගෙනගත්ත මුළු ඵලදාව TPම තමයි. අපි කියනවා මෙහෙම. ශ්‍රමය සම්බන්ධ කළන දැන් අපි කියන්නේ. ශ්‍රමිකයෝ 10 දෙනෙක් සේවා නියුක්ත කරාම ඒ හරහා බිහි වෙනවා මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතයේ විදිහට භාණ්ඩ ඒකක අපි හිතමු 60ක් කියලා. හොඳින් හිතන්න. ශ්‍රමිකයෝ 10 දෙනෙක් වැඩ කරලා එක දවසකදී බිහි වෙලා තියෙනවා භාණ්ඩ ඔක්කොම 60ක්. එහෙනම් අපි කියනවන්න මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතය කීයද? 60යි. පැහැදිලි ඔබට කියන දේ. ආයතනයක ශ්‍රමිකයෝ 10 දෙනෙක් වැඩ කරනවා එක දවසකදී. ඒ දවස තුලේ 10 දෙනාම වැඩ කරලා භාණ්ඩ 60ක් හදලා තියෙනවා. අපි යන්නේ භාණ්ඩ 60ට තමයි කියන්නේ මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතය කියලා. ඒක හරි පහසුවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන්. මේ සටහනෙත් ඔබට කියනවා සියලුම ශ්‍රමිකයන් යොදාගෙන නිපදවිය හැකි භාණ්ඩ සේවා ප්‍රමාණය මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතය කියලා කියනවා. ශ්‍රමිකයෝ 10 දෙනෙක් වැඩ කරලා භාණ්ඩ 60ක් හැදුවා නම් ඒ 60 තමයි මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතය. දෙවැනි සංකල්පයට අපි එනවා ළමයි ඊළඟ සංකල්පේ තියෙන්නේ ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය. හොඳට අහගන්න. ඊළඟ සංකල්පෙදී අපි බලන්නේ ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය. ඉංග්‍රීසියෙන් අපි කියනවා marginal physical product. මේකට අපි ගන්නෙ MPP. කලින් අපි ගත්ත ළමයි TPP නේ. මේක MPP. ඕකෙත් ඔබ බලන්න එක P අකුරක් අයින් කළොත් MP නේ තියෙන්නේ. මොකද MP කියන්නේ? ආන්තික ඵලදාව. මේ ආන්තික නිෂ්පාදිතය. ආන්තික ඵලදාව. මේ ද්‍රව්‍යමය කියන වචනේ අයින් කළා හිතන්න. නිෂ්පාදනය කියන පාඩමේ මම ඔබට ඉගන්නුවා ආන්තික ඵලදාව හේවත් ආන්තික නිෂ්පාදිතය MP කියන එක. තමයි මතක තියාගන්න. කිසි වෙනසක් නැහැ. ඒකම තමයි මේ දැන් ඔබට නැවත කියන්න හදන්නේ ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය කියලා. මෙතනදී අපි ගන්න වචන MPP. MP කියලා කියන්නේ නැහැ. ඒ ඔබ දන්න දේ ඉතා හොඳින් මතක් කරගන්න. ආන්තික කියන්නේ හැමතිස්සෙම අමතර එකක් කියන එකනේ. දැන් අපි කියනවා ආන්තික කියන්නේ අමතර එකක්. දැන් මෙතන අමතරව ගන්න අපි ශ්‍රම සාධකය. එක ශ්‍රමිකයෙක් වැඩිපුර සේවා නියුක්ත කළොත් මුළු නිෂ්පාදිතයට අලුතින් එකතු වෙන ප්‍රමාණය තමයි අපි කියන්නේ ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය කියලා. මේ බලන්න ළමයි. අපි හිතමු ශ්‍රමිකයෝ 10 දෙනෙක් වැඩ කරලා අපි ඉස්සලා කිව්වා මුළු ඵලදාව විදිහට 60ක් හදනවා. ශ්‍රමිකයෝ 11 දෙනෙක් ඔන්න දැන් වැඩ කරනවා. 11 දෙනෙක් වැඩ කරද්දී අපි තුන් මෙතන අලුතින් එන ඵලදාව ඔක්කොම 65යි. ඔන්න දැන් අපි කියනවා ආන්තික ද්‍රව්‍යමය ඵලදාව කියලා කියන්නේ සේවා නියුක්ත කරන ශ්‍රමිකයෝ ගාන එක්කෙනෙක්ගෙන් වැඩි කරනවා. එක ශ්‍රමිකයෙක් වැඩි කරපු නිසා මුළු නිෂ්පාදිතය වැඩි වෙලා තියෙනවා ළමයි කීයකින් 5කින්. අන්නේ 5ට තමයි අපි කියන්නේ ළමයි කවුරු කියලා? MPP කියලා. හොඳින් හිතන්න ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය කියලා කියන්නේ අමතරව යොදවන ශ්‍රමිකයෙක් නිසා මුළු ඵලදාවට අලුතින් එකතු වෙච්ච ගාන. අමතර ශ්‍රමිකයාගේ ඵලදාව කිව්වත් මේකේ වරදක් නැහැ. අතිරේකව අමතරව යොදපු ශ්‍රමිකයා නිසා අලුතින් ආපු ඵලදාව. දැන් අපි හිතමු මෙහෙම මෙතන ළමයි 14ක් 15ක් කියලා අපි ගන්න. මම මෙතන ශ්‍රමිකයෝ 15 දෙනෙක් දානවා. මෙතන මම TPP ගියාගේ පෙන්නනවා අපි හිතමු මම මෙතනට ගන්නවා 77ක් කියලා. දැන් හොඳට අහගන්න. මෙතන 15යි මෙතන 65 ඉඳන් 77ට ආවා. දැන් ඔබ බලන්න මෙතන ළමයි ශ්‍රමිකයෝ වැඩි කරලා තියෙන එක්කෙනෙක් නෙමෙයිනේ දැන්. කී දෙනෙක්ද? 4 දෙනෙක්. ඔබ දන්නවා දැන් මේ වචනේ ඔබට හොඳට හුරු වෙන්නේ. ආන්තික කියලා කිව්වම හැමතිස්සෙම කියන්නෝනේ එක්කෙනෙක්ගේ ගානනේ. 4 දෙනෙක් වැඩි කරනකොට මෙතන 65 ඉඳන් 77 දක්වා 12කින් වැඩි වෙලා තියෙනවා TPP. හැබැයි මේ 12ට අපි කියන්නේ MPP කියලා ළමයි. මොකද 4 දෙනෙක් වැඩි කරනකොට තමයි 12ක් වැඩි වුනේ. හැමතිස්සෙම ආන්තික ද්‍රව්‍යමය ඵලදාව කියන්නේ 4 දෙනෙක් නෙමෙයි එක්කෙනෙක් වැඩි වුණොත් ගන්න. එහෙනම් ළමයි අපි MPP හදන්නේ කලින් ඔබ MP හදපු විදිහටම තමයි. ඩෙල්ටා වෙනස ගන්නවා මෙයාගේ. TPP බෙදනවා ඩෙල්ටා L. සිංහලෙන් අපි ලියමු මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතයේ වෙනස බෙදනවා ශ්‍රම ඒකකවල වෙනසෙන්.
දැන් ළමයි මෙතන TPP ගේ වෙනස 12යි. මෙතන L ගේ වෙනස 4යි. 12 4ෙන් බෙදුවම එනවා කීයක්ද? 3ක්. එයා තමයි MPP. එහෙනම් මතක තියාගන්න ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය කියලා කියන්නේ අමතරව යොදන ශ්‍රමිකයා නිසා මුළු ඵලදාවට අලුතින් එකතු වූ ගාන. එහෙම නැත්නම් අමතර ශ්‍රමිකයාගේ ඵලදාව තමයි ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය කියලා කියන්නේ. ඒක ගණනය කරන්නේ අපි මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතයේ වෙනස් වීම ශ්‍රම ඒකකවල වෙනස් වීමෙන් බෙදනවා. TPP ගේ වෙනස බෙදීම L ගේ වෙනස කියලා ගන්නවා. හැබැයි ඔබ දන්නවා මෙහෙම සූත්‍රය අවශ්‍ය වෙන්නේ L ගේ වෙනස එක ගානේ නැත්තම් විතරයි. L ගේ වෙනස එක ගානේ තියෙනවා නම් එකෙන් බෙදුවා කියලා උත්තරේ වෙනසක් නැහැ. කෙලින්ම TPP ගේ වෙනසම ගන්න පුළුවන්. නිසා මතක තියාගන්න MPP හදන තැනකදී හැමතිස්සෙම ළමයි ශ්‍රමයේ වෙනස එක ගාන නම් දීලා තියෙන්නේ. කෙලින්ම TPP ගේ වෙනස ගන්න. මේ එක ගානේ තියෙද්දි TPP ගේ වෙනස කෙලින්ම ගන්න MPP. එක ගානේ නැත්තම් TPP ගේ වෙනස L ගේ වෙනසින් බෙදලා තමයි ඔබ MPP ගේ අගය ගන්න ඕනේ. මෙතන එන්න ඕනේ 3යි කියන අගය. පැහැදිලි කියනද? හරි. බන් සටහන පොඩ්ඩක්. ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය. අතිරේක ශ්‍රමිකයෙක් යෙදවීම මගින් මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතයට අලුතින් එකතු වන ප්‍රමාණය ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය කියලා අපි කියනවා. ඒතර මේකේ සූත්‍ර ඔබට ලියන්න පුළුවන්. යටින් කියනවා හීනවන ඵලදා නීතියට අනුව නම් ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය එන්නේ අඩු වෙනවා. දැන් මෙතන 5 3 කියලා අඩු කළාමයි ගත්තේ. හේතුව ළමයි හීනවන ඵලදා නීතියෙන් ඔබ ඉගෙන ගත්තේ ශ්‍රමිකයෝ වැඩිපුර යොදන්න එක්තරා අවස්ථාවකින් පසු ආන්තික හා සාමාන්‍ය ඵලදාවල් අඩු වෙනවා කියලා. මේකෙත් ඒ తত্ত্বය අපිට දැක් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ළමයි අපි යනවා තුන්වෙනි සංකල්පෙට ආන්තික අයබහර නිෂ්පාදිතය කියන එක. හොඳට අහගන්න ළමයි. ආන්තික අයබහර නිෂ්පාදිතය. අන්න ඒක පොඩ්ඩක් ඔබට අලුත් ඒක අර මීට කලින් ඉගෙන ගත්ත ඒවත් එක්ක සම්බන්ධ කරන්න තැනක් නෑ ළමයි. මීට කලින් TP ඉගෙන ගත්තා මේකේ TPP කියලා ඉගෙන ගත්තා ඒකම. මීට කලින් MP ඉගෙන ගත්තා මේකේ MPP කියලා ඒකම ඉගෙන ගත්තා. හැබැයි ළමයි මේ බලන්න ඔබට දැන් ඉගෙන ගන්න තියෙන කාරණාව මීට කලින් ඔබ අහලා නැති එකක් නිසා ඊටාම සැලකිල්ලෙන් මේ කතාව අහගන්න. මාතෘකාව තමයි ආන්තික අයබහර නිෂ්පාදිතය. අපි ඉංග්‍රීසියෙන් කියනවා marginal revenue product. එතකොට කෙටියෙන් කියනවා MRP කියලා. MRP. හොඳට අහගන්න. MRP කියන එකේ තේරුම මේකයි. ආන්තික අයබහර නිෂ්පාදිතයෙන් කියන්න හදන්නේ අමතර ශ්‍රමිකයෙක් අපි යෙදෙව්වම ඒ අමතර ශ්‍රමිකයා නිසා මුළු ඵලදාවට එකතු වුණු ඵලදාවක් තියෙනවා. අන්නේ ඵලදාව අලෙවි කිරීම මගින් ආයතනයට ලැබෙන ආදායම තමයි නැත්නම් ආයතන ලැබෙන අයබහරය තමයි ආන්තික අයබහර නිෂ්පාදිතය කියන්නේ. සේවා නියුක්ත කළ අමතර ශ්‍රමිකයාගෙන් බිහි වූ නිමෙවුම අලෙවි කිරීම මගින් ආයතනයට ලැබෙන අයබහරයට අපි කියනවා ආන්තික අයබහර නිෂ්පාදිතය. මම නැවත කියන හොඳින් අහන් ඉන්න. අමතර ශ්‍රමිකයෙක් යෙදෙව්වා ඒ යොදවපු ශ්‍රමිකයා යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් හැදුවා. ඒ හදපු භාණ්ඩ අලෙවි කිරීම හරහා ආයතනයට ලැබෙන අයබහරයට කියනවා ආන්තික අයබහර නිෂ්පාදිතය කියලා. අපි නිර්වචනයක් විදිහට කිව්වොත් අමතරව සේවා නියුක්ත කළ ශ්‍රමිකයා බිහි කළ නිමෙවුම ඒ කියන්නේ වෙන වචනයක් ගන්න MPP ආන්තික අයබහර නිෂ්පාදිතය. අලෙවි කිරීමෙන් ආයතනයට ලැබෙන අයබහරය. ආන්තික අයබහර නිෂ්පාදිතය කියන්නේ ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය අලෙවි කිරීමෙන් ආයතන ලැබෙන අයබහරය. දැන් ඉතින් ළමයි MRP අපට ගණනය කරගන්න ඕන නම් MRP අපට ගණනය කරගන්න ඕන නම් අපි කරන්න ඕනේ අමතර ශ්‍රමිකයා විසින් බිහි කළ නිමෙවුම. ඔබ දැන් ඒකට උත්තර දෙන්න. අමතරව යොදවපු ශ්‍රමිකයා බිහි කළ නිමෙවුමට අපි කියන්නේ ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය. මොකක්ද ඒකේ නම? MPP. එයාව වැඩි කරා නම් හරි හොඳට හිතලා උත්තරේ දෙන්න. MRP ගේ තේරුම අමතර ශ්‍රමිකයා බිහි කළ භාණ්ඩ අලෙවි කිරීමෙන් ආයතනයට ලැබෙන අයබහරය. එතකොට අමතර ශ්‍රමිකයා හදපු භාණ්ඩ MPP ඒකෙන් ලැබෙන අයබහරය හොයන්න වැඩි කරන්න ඕනේ භාණ්ඩේ මිලෙන් P. එහෙනම් ළමයි MRP සමානයි MPP වැඩි කිරීම P. හොඳට අහගෙන ඉන්න දැන් වැදගත් දෙයක් කියලා දෙන්න යන්නේ. ආන්තික අයබහර නිෂ්පාදිතය යනු
අමතරව සේවා නියුක්ත කළ ශ්‍රමිකයා බිහි කළ නිමැවුම හෙවත් ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය අලෙවි කිරීමෙන් ආයතනයේ ලබන අයභාරය. ඒක හෙව්වේ MPP P ගෙන් වැඩි කරලා. තමයි මම මේ සූත්‍රය ලියනවා මෙන්න මේ විදිහට වළං ඉන්න හරිද කියලා. MRP සමානයි MPP වැඩි කිරීම P වෙනුවට මම ලියනවා MR කියලා. ඔබ තමා දැන් හොඳට කල්පනා කරලා උත්තර ගන්න ඕනේ. දැන් සති ගණනාවක් මාසයක් එකමාරක් විතර කාලයක් තිස්සේ ඔබ ඉගෙන ගත්ත නිෂ්පාදනය පිරිවැය වෙළඳපළ ව්‍යුහයන් පාඩමේ දැනුම තමයි මේ ගේන්න හදන්නේ මෙතනට. MPP P ගෙන් වැඩි කරාම එන උත්තරේම MPP MR ගෙන් වැඩි කරාම එනවා කියලානේ මම එළියලා තියෙන්නේ. ආන්තික අයභාර නිෂ්පාදිතය සමානයි ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය වැඩි කිරීම ආන්තික අයභාරය. ළමයි කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න නම් මේ දෙන්න P සහ MR කියන දෙන්න මොකක් වෙන්න ඕනද ළමයි? සමාන වෙන්න ඕන. ඔබට මතකද ඔබ ඉගෙන ගත්තා භාණ්ඩයේ මිල හා ආන්තික අයභාරය අවශ්‍යයෙන්ම සමාන වෙනවා. හැබැයි ළමයි එකම එක තැනකදී විතරක්. එකම එක සුවිශේෂී තත්වයක් යටතේ විතරක්. මතකද අපි කිව්වා වෙළඳපළ ව්‍යුහයන් යටතේ අපි කතා කරපු පූර්ණ තරගය ඒකාධිකාරී තරගය සහ කතපය අධිකාරය අතුරින් P ගේ අගේ MR ගේ අගයට සමාන වීමේ සුවිශේෂීතාවය එන්නේ මොන තත්වයටතේ විතරද? පූර්ණ තරග තත්වයටතේ විතරයි. අපි පූර්ණ තරගයේ ලක්ෂණ හැටියට පූර්ණ තරගයේ අනෙත් අයගෙන් වෙනස් වෙන ලක්ෂණ හැටියට නිතරම කිව්වා P සමානයි MR. වෙන අයගේ වෙන්නේ නැහැ. හේතුව පූර්ණ තරගකාරී වෙළඳපළක කටයුතු කරන නිෂ්පාදන ආයතනයක් නිතරම අපි සැලකුවේ ළමයි මිල ගණුවෙක් විදියට. ඉතින් මිල ගණුවෙක් නිසා මිල වෙනස් කරන්න බෑ. මොන අමතර ඒකකයේ වික්කත් ලැබෙන්නේ MR කියලා එන්නේ P ගේ අගය. ඒ නිසා පූර්ණ තරගකාරී වෙළඳපළ තත්වයක් පිළිබඳ අපි සාකච්ඡා කරන හන්ද කොහොමටත් MRP ගේ අගය අපට හදනකොට MPP ගේ අගය MR ගෙන් වැඩි කළත් MPP ගේ අගය P ගෙන් වැඩි කරත් PMR සමාන නිසා කිසි වරදක් නැහැ. ඔබේ පැත්තෙන් ඔබ ඒක ඉතා හොඳින් මතක තියාගන්න. මෙතන සටහනේ කියනවා අතිරේක ශ්‍රමිකයෙක් යොදවා ගැනීමෙන් නිෂ්පාදකයාගේ මුළු අයභාරයට එකතු වන ප්‍රමාණය ආන්තික අයභාර නිෂ්පාදිතය කියලා අපි කියනවා. නැතහොත් අතිරේක ශ්‍රමිකයා බිහි කරන භාණ්ඩ අලෙවි කිරීම මගින් නිෂ්පාදකයාගේ අයභාරයට එකතු වන ප්‍රමාණය. එතකොට මේ සූත්‍ර දෙක ඔබට තහවුරු කරන්න පුළුවන්. පූර්ණ තරඟ වෙළඳපොළ තත්වයක් යටතේ PMR දෙන්න සමාන වෙනවා. ඒ නිසා තමයි මේ එකම සූත්‍රය අපට මේ ආකාරයෙන් දෙවිධයකට ලියන්න පුළුවන්කම තියෙන්නේ. අපි කතා කළේ ප්‍රධාන සංකල්ප තුනක් ශ්‍රමයත් එක්ක සම්බන්ධ වෙච්ච ඵලදා සංකල්ප තුනක් මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතය ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය සහ ආන්තික අයභාර නිෂ්පාදිතය. මතර මේ සංකල්ප තුන ගැන අවබෝධයක් දැන් ඔබට තියෙනවා. ඊටාම කෙටියෙන් නැවත අපි මතක් කරොත් මුළු ද්‍රව්‍යමය නිෂ්පාදිතය කියලා කියන්නේ සේවා නියුක්ත කරපු සියලු ශ්‍රමිකයන්ගෙන් බිහි වෙච්ච භාණ්ඩ සේවා ප්‍රමාණය. ආන්තික ද්‍රව්‍යමය නිෂ්පාදිතය කියලා කියන්නේ අමතරව සේවා නියුක්ත කළ ශ්‍රමිකයෙක් නිසා මුළු නිෂ්පාදිතයට අලුතින් එකතු වෙච්ච ගාන. ආන්තික අයභාර නිෂ්පාදිතය කියලා කියන්නේ අමතර ශ්‍රමිකයා විසින් බිහි කළ භාණ්ඩ අලෙවි කිරීමෙන් ලැබෙන අයභාරය කියන එක. අපට TPPට සූත්‍රයක් පෙන්වන්න විදිහක් නැහැ. නමුත් අපි කියන MPP හදන්නේ TPP ගේ වෙනස L ගේ වෙනසින් බෙදලා MRP හදන්නේ MPP P ගෙන් වැඩි කළා හෝ MPP MR ගෙන් වැඩි කරලා. අද ඔබ මේ ඉගෙනගත්ත සංකල්ප තුන කොතරම් වැදගත්ද ඔබේ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා කියන එක ඔබට දැනෙන්නේ ওই ඊළඟ මාතෘකාවත් එක්ක. ඔබට ඊළඟ පිටුවේ දාලා තියෙන මාතෘකාව ශ්‍රම වෙළඳ පොලේ සමතුලිතය තීරණය කිරීම කියන එක. තමයි දැන් ඔබට මතක ඇති ඔබ මුලින්ම ඉගෙන ගත්ත භාණ්ඩ වෙළඳපොලක සමතුලිතය නැහැටි. QD QS සමාන වෙලා. ඊට පස්සේ ඔබට මතක නම් ඔබ ඉගෙන ගත්ත නිෂ්පාදන ආයතනයක සමතුලිතය ගන්න හැටි MR සමානයි MC කොන්දේසිය මත. අපි ඒ වගේම එකක් ඉගෙන ගන්න හදන්නේ ශ්‍රම වෙළඳපොලක සමතුලිතය තීරණය කරන්නේ කවර කොන්දේසියක් යටතේද කියලා. මෙන්න මේ කොන්දේසි ඔබට පැහැදිලි කරද්දී ඔබේ දැනුමට අවශ්‍ය වෙන නිසා තමයි MPP, TPP සහ MRP ගැන මම දැන් ඉස්සෙල්ලා ඔබට කියලා දුන්නේ. ඒ සියල්ල පදනම් කරගෙනයි අපි ශ්‍රම වෙළඳපොලක සමතුලිතය කියන කාරණාව පැහැදිලි කළ යුත්තේ. ශ්‍රම වෙළඳපොලක සමතුලිතයට අදාළ කොන්දේසි ඔබට පැහැදිලි කරාම
ඒ කොන්දේසි අනුව සමතුලිතයේ තීරණය වන විදිහ විස්තරාත්මකව උත්තරයක් විදිහට ලියන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම විභාගේ කවදාවත් තාම අහලා නැහැ. යම්කිසි සංඛ්‍යාත්මක අගයන් දුන්නොත් ඒව හරහා සමතුලිත ශ්‍රම වෙළඳපොලේ අගය නැත්නම් සමතුලිත සේවා නියුක්තිය ගණනය කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. සමහරක් විට විභාගයක MCQ ප්‍රශ්නකුණත් අහන්න පුළුවන්. ඒ නිසා අපි මේ ඊළඟට කතා කළ යුතුව තියෙන කොටස තරමක් වෙලා අරගෙන ඔබත් එක්ක සාකච්ඡා කළ යුතු කොටසක් ශ්‍රම වෙළඳපොලේ සමතුලිතය කියන එක. ඒ යටතේ ගණනය කිරීමකුත් මම මේ නිබන්ධනයට ඇතුළත් කරලා තිනවා. උදාහරණ ගණනය කිරීමක් සහ තව එක ගණනය කිරීමක්. අපි ළමයි අද මේ තියෙන වෙලාව ඇතුළත අපට ඒ සම්පූර්ණ කොටස පැහැදිලි කරන්න හැකියාවක් නැහැ. ලබන සතියේ මම ඒ කොටස ඔබට සම්පූර්ණයෙන් කියලා දෙනවා. හැබැයි ඔබේ පැත්තෙන් ඒ කොටස ලබන සතියේ හොඳින් තේරුම් ගැනීම සඳහා අද ඔබ ඉගෙනගත්ත සංකල්ප ටික මේ අන්තිමට කතා කරපු සංකල්ප ටික ඉතා හොඳින් අධ්‍යයනය කරලා තියාගන්න. ඒ වගේම ලබන සතියෙන් අපිට මේ පාඩම අවසන් කරන්න පුළුවන් වෙයි. අපි මේ සමතුලිත කොටස කරාට පස්සේ සාධක වෙළඳපොලේ ඔබේ උසස් පෙළ විභාගේ වැඩිම වාර ගණනක් ප්‍රශ්න අහපු මාතෘකා දෙකක් තියෙනවා. සංක්‍රාමීපවීම සහ ආර්ථික බදුකුලිය කියලා. මේවා තමයි වැඩිපුරම ප්‍රශ්න අහලා තියෙන ළමයි. අනේ සංකල්ප දෙකත් අපි ලබන සතියේ පන්තියේ සාකච්ඡා කරලා අවසන් කරනවා. එසම් මේ සියලු ටික කරපු සියලු කොටස් ටික ඉතා හොඳින් බලලා ලබන සතියේ පාඩමට සූදානම් වෙන්න අපි ලබන සතියෙන් සාධක වෙළඳපොළ කොටස අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ජූලි මාසෙදී අපි අලුත් පාඩම් මේකකයේ 5 වන නිපුණතාවය යටතේ ජාතික ගිණුම් කියන ටිකක් සංකීර්ණ සාර්වාර්ථිකයේ පැත්තේ මාතෘකාවයි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි නම් නැවත ලබන සතියේ මුණ ගැහෙමු.